හොඳයි ආයිබෝවන් අපි මේ වීඩියෝ එකෙන් එකතු වෙන්නේ ඔයගොල්ලන්ගේ 10 වෙනි අන්තිම ඒකේ 10 වෙනි පාඩමේ අවසාන එකකේ තියෙන තවත් එක් කොටසක් සම්පූර්ණ කර ගැනීම සඳහා පළවෙනි කොටස මේ පාඩමේ ජලජීවී වගාව මත්ස්‍ය නිෂ්පාදනයේ ආශ්‍රිත දේවල් අපි කතා කරා ඊළඟට තවාන් කළමනාකරණය හා ශාක ප්‍රචාරණයේ කොටස අපි කතා කරා ඊළඟ කොටස උනේ ආහාර පරිරක්ෂණය සහ පසුවසම් තාක්ෂණය කියන ඒවා ඒ කියන්නේ කොටස් විදිහට වෙන් කරන්න පුළුවන් ඒවා කොහොමද කොටස් දෙකකට වගේ තමයි මම වීඩියෝස් දාලා තියෙන්නේ ඒ අනුව මේකත් ඒ වගේම තියෙන කොටස් දෙකක් ඩෙන්ගු සහ බරවල්. ඉතින් මේ දෙකත් මේකෙදි ගොඩක් වෙලාවට දාලා තියෙන්නේ වර්තමානයේ තුල ලංකාව තුල විශේෂයෙන් ඩෙන්ගු රෝගය ප්‍රචලිත වෙලා තියෙනවා. ඒ වගේම බරවල් රෝගය ලංකාව තුල තිබිච්ච ගොඩක් ව්‍යාප්ත වේගෙන ආපු රෝගයක්. නමුත් සෞඛ්‍ය ලංකාවේ තියෙන සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන ගුණාත්මක භාවය නිසා ඒක අද වෙනකොට ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඩෙන්ගු මේ බරවල් මැලේරියා ඉතින් ඩෙන්ගු රෝගය තවමත් ලංකාව තුල ගොඩක් රෝගීන් පවා මිය යනවා. හැමදාම මේ වාර්ෂිකව සෑහෙන ප්‍රමාණයක් මිය යනවා ඩෙන්ගු රෝගය. ඉතින් ඒ නිසා ඒ රෝග දෙක ගැන අධ්‍යයනය කිරීම අනිවාර්යයෙන්ම ජීවිතය කරන ඔයගොල්ලන්ට වැදගත්. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් ඒක බරවල් නැත්නම් ඇයි අපි ඉගෙන ගන්න කියලා. ඉගෙන ගන්න මොකද ඕනම වෙලාවක මේ රෝගය දැන් ඔය පහුගිය කාලේ කතාව තිබුණා මැලේරියාව නැවත හිස ඔසවනවා කියලා. ඒ වගේ මේ රෝගවල ස්වභාවය තමයි ඒවා මොකද ලෝකෙම තුරන් වෙලා නැහැ. හරි. දැන් වසූරිය කියන රෝගය ලෝකෙම තුරන් වෙච්ච රෝගයක් විදිහට අපි ගන්නවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට ඒ වගේ රෝග ගැන ගොඩක් මේ දැන් වසූරිය කියන කොයිවත් දැක්කවත් නැහැ නේ ඔයගොල්ලෝ උදාහරණයක් නේද? මයික්‍රෝ බයොලොජි ඉවර කරද්දීවත් අපි දැක්කේ නැහැ වසූරිය ගැන කතා කරා කොහොමද. ඉතින් ඒ වගේ ඒවා අපේ සිලබස් වලින් අයින් වෙනවා. නමුත් ලෝකයේ තියෙන ඒවා අපි අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතුයි. ඒකට හේතුව අර සාමාන්‍යයෙන් තියෙන ඒවා ඉගෙන ගන්නවටත් වැඩි වැදගත් වෙනවා අර වගේ ලෝකයේ දැනට තියෙන නමුත් අපේ රටේ නොමැති දේවල් ගැන ඉගෙන ගන්න එක. ඒකට හේතුව ඒවා කොයියම් මොහොතක අපේ රටට එන්න පුළුවන්. එහෙම ඇවිල්ලා එකපාරට කොහෙන් හරි මතුවලා අන්න ව්‍යාප්ත වෙලා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා ඒ වගේ අර ලෝකයේ තුල තියෙන දැන් මැලේරියාව පාලනය කරගෙන ඉන්නේ එයාපෝට් එකෙන් හාබර් එකෙන් ලොකු සැලැස්මක් ඒ වෙනුවෙන් තියෙනවා මැලේරියාව පාලනය වෙනුවෙන්. ඒ සැලැස්ම තියෙන සාර්ථකත්වය නිසා තමයි නැත්නම් මැලේරියාව තියෙන අය සමහර වෙලාවට ලොකු ප්‍රමාණයක් ලංකාවට එනවා වෙන්න පුළුවන්. ලොකු ගොඩාක් රටවල් ප්‍රමාණයක මැලේරියාව ව්‍යාප්ත වෙලා තියෙනවා. නමුත් ඒක එන්නේ නැතුව පාලනය කරගෙන ඉන්නේ ඒ දාලා තියෙන සුවිශේෂී ක්‍රමවේදයන් නිසා. ඉතින් යනවා මේ රෝගය පාලනය කරගන්න හදිසි හරි ආවොත් මේ රෝගෙ මොකද්ද වෙන්නේ කොහොමද ඒ දැනුම අනිවාර්යයෙන්ම ජීවිතය තුළින් ඉහළට යන ඕගොල්ලෝ ගාව තිබිය යුතුමයි. මොකද ඕගොල්ලෝනේ කවදා හරි නර්ස්ලා වෙන්නේ ඊළඟට සෞඛ්‍ය PHI ලා වෙන්නේ නේද? ඒ පිළිබඳ නිලධාරීන් වෙන්නේ. ඊට පස්සේ අමාත්‍යාංශ වලට ගිහිල්ලා කටයුතු කරන්න, වෛද්‍යවරු වෙන්න. ඒ හැම දෙයකටම ඕගොල්ලන්ටම අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක ඕගොල්ලෝ ඊට පස්සේ දන්නේ නැහැ බරවල්. එහෙම වෙලා බෑ. ඉතින් ඒවා ගැන දැනගන්න ඕනේ කොයි මොහොතක හරි නැවත ඇතිවීමේ ඉඩකඩක් තියෙන හින්දා. දැනට ලංකාවෙන් 100%ක්ම බරවල් අයින් වෙලා නැහැ. විටින් විට කේසස් වාර්තා වෙනවා. හරි. ඒ රෝග දෙකෙන් මුලින්ම මම යනවා ඩෙන්ගු රෝගය ගැන කතා කරන්න. ඒකදී අපිට වැදගත් වෙන කරුණු ටික. දැන් මෙතෙන්දී අර ඒ ටික හරි ඒක ටික විශේෂයෙන් විස්තර කරගන්න එක තමයි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. අර අත්‍යවශ්‍යම ඔයගොල්ලෝ ලියන්න ඕනේ රචනා ප්‍රශ්නයක් වගේ ආවොත් ඔයගොල්ලෝ අත්‍යවශ්‍යම ලියන්න ඕනේ කරුණු ටික මෙතෙන්දී අපි හරියට ගලපගමු පොයින්ට් ටික. ඩෙන්ගු කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම වෛරසයක් මගින් ව්‍යාප්ත වෙන රෝගයක්. ඒතරේ වෛරසය මෙන්න මේ වගේ වර්ගයක වෛරස් වල ගොඩක් වර්ගීකරණයක් කරලා තියෙනවා. ජීවීන්ගේ වර්ගීකරණ ටයිප් වෙන තියෙනවාට එයාලව කාණ්ඩ කරන්න අපිට පුළුවන්. ඉතින් ඔය ජීවි දේවල් කාණ්ඩ කරන්නේ ඒ වගේ මෙන්න මේ ආපු වෛරස් කියන වෛරස් කාණ්ඩයට තමයි ඩෙන්ගු රෝගයේ එන වෛරස් වර්ගය අයිති වෙන්නේ. එයා RNA කරන වෛරස් එකක්. දැන් කොරෝනා එකත් එහෙමනේ RNA තමයි එයාගේ ප්‍රවේණික ද්‍රව විදියට තියෙන්නේ. ඒ වගේ ඩෙන්ගු වෛරසයේ ප්‍රවේණික ද්‍රව විදියට තියෙන්නේ RNA කොටසක්. ඒත් මේ විදිහ RNA එකක් දරන මේ ඩෙන්ගු වෛරසය තමන්ගේ වාහකයක් කරගන්නේ මදුරුවේ. ඒ වාහකය කරගන්න මදුරුව තමයි එයාගේ විශ්ලේෂණ කරනවත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ EADS. හරි මෙන්න මෙහෙමයි එයාගේ අකුරු එන්නේ EADS Egypti. අපෝ තව වර්ගයක් තියෙනවා EADS albopictus. EADS albopictus. මේ ගණනමයි හරි.
ඊජිප්ටයි සහ ඇල්බෝපික්ටස් කියන ප්‍රධාන ගණ දෙකෙන් විශේෂ දෙකෙන් තමයි ඩෙන්ගු රෝගය ව්‍යාප්ත කරන්නේ. මෙයා ඊඩ්ස් ගණයම ගැලපෙනවා. ඒකට දැන් මේගොල්ලන්ව හිටපුවම මම එක්තරා කාලයකදී ඕගොල්ලන්ට ඩෙන්ගු හැදලා තියෙනවද කියලා දන්නේ නැහැ. මට නම් හැදුණා එකපාරක්. හරි. ඔය එක්තරා කාලෙක ලංකාවේ ගොඩක් වැඩි වුණා මේ මෑත කාලේ 2018 මට මතකයි 17 ඔව් 18 වගේ කාලේ ලොකු පීක් එකක් ඩෙන්ගු රෝගේ. දැන් සාමාන්‍ය මේ ඩෙන්ගු මරණම තියෙනවා අවුරුද්දේ නේද? ඔහොම සාමාන්‍ය වෙන අවුරුදු වල ඒ එක්තරා කාලයකට වැඩි. හරි. මේ වගේ කියනකොට ඒ කාලේ මේ ඔය වැසි සමය හරි සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් ඒ කාලෙදී ගොඩක් ටිකක් වැඩි වෙනවා මේ ඩෙන්ගු රෝගේ. මොකද වර්ෂාවත් එක්කලා වතුර එකතු වෙන තැන් වැඩි, මදුරු වැඩි ඒ නිසා. ඒ එක්තරා අවුරුද්දක මෙන්න මේ වගේ පීක් එකක් ආවා 2018 වගේ අවුරුද්දක. ඒකට හේතුව විදිහට සමහරක් විද්‍යාඥයෝ අදහස් දක්වලා තිබුණා මේ වෙන වර්ගයේ ප්‍රභේදයක්. හරි මදුරුවන්ගේ විශේෂ ප්‍රභේදයක් නැත්නම් වෛරසයේ විශේෂ ප්‍රභේදයක් එතන හටගත්තයි කියලා. ඒ කියන්නේ එතකොට අර සමහරක් වෙලාවට දැන් ඩෙන්ගු හැදිලා තියෙන කෙනෙක්ට උනත් ආයෙ හැදෙන්න පුළුවන්. මොකද අර වෙනත් වර්ගයක් නිසා. මේක ඒකට අදාළ පළ කරලා තිබුණා කොහොම හරි ඒ අවුරුද්දක වැඩි වුණා ගොඩක් හරි. නමුත් සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම සෑහෙන ප්‍රමාණයක් මිනිස්සු මිය යනවා මේ ඩෙන්ගු රෝගය නිසා. එහෙනම් මෙයාගේ වාහකය විදිහට සලකන්නේ මෙයා. හරි. ඒතකොට මේක පරපෝෂිතයින්ට අදාළ රෝග මේවා. හරි. පරපෝෂිතයෝ කියලා කියන්නේ. ඒ පරපෝෂිතයෝ නිසා තමයි ඒගොල්ලෝ හැමතිස්සෙම වෙනත් ජීවියෙක් මත යැපෙන්නේ. ඒ යැපෙන නිසා තමයි අපිට රෝග හැදෙන්නේ. මෙයා ප්‍රධාන වශයෙන්ම අපේ ඉන්ද්‍රිය තුල දෙකකට තුනෙන් පස්සේ පරපෝෂිතය වර්ධනය වීමක් දක්නට ලැබෙනවා. ඒක ප්‍රධාන වශයෙන්ම මේකෙදි වෙනවා රුධිර පට්ටිකක් වලට හානිය සිද්ධ වෙනවා ගොඩක් දුරට. ඊට පස්සේ ඊළඟට අපි බලන්න ඕනේ මේ රෝගය ව්‍යාප්ත වෙලා තියෙන්නේ කොහෙද කියලා. ඩෙන්ගු රෝගය වැඩිපුරම ව්‍යාප්ත වෙන්නේ කොහෙද? ප්‍රධාන වශයෙන්ම තමයි මේ රෝගය නිවාර්තන කලාපයේ. නිවාර්තන ඊට පස්සේ ඝර්ම කලාපය කියලා අපි කියනවා. ඒ කියන්නේ අර උෂ්ණාධිකාරය උෂ්ණත්වය වැඩි රටවල් වල තමයි පොදුවේ ගත්තාම මේ කෘමීන් මගින් පැතිරෙන රෝග සියල්ලක්ම පාදී පැතිරෙන්නේ. ඒකට හේතුව කෘමීන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්න. දැන් පරපෝෂිතයට වඩා ඒ උෂ්ණාධික නිවර්තන රටවල හැදෙන්නේ මේගොල්ලෝ. දැන් ඔය ඉංග්‍රීසි පැත්තේ සෞම්‍ය කලාපික ප්‍රදේශවල ගත්තාම කෘමී ඝනත්වය අඩුයි. හරි ඒ කියන්නේ කෘමීන්ට සුදුසු පරිසරයක් ඒ ප්‍රදේශවල නැහැ. ඒගොල්ලන් ටිකක් උෂ්ණත්වය වැඩි වෙන්න ඕනේ ඒගොල්ලන්ගේ ජීවන චක්‍රය පවත්වා ගන්න. ඒ නිසා මදුරුව කන්න නැතුව ඉන්න පුළුවන්. එංගලන්තයට ගියා නම් ඒ වගේ අර සෞම්‍ය කලාපික සීත රටකට ගියා නම් මදුරුව කන්න නැතුව ඉන්න පුළුවන්. හරි. එන්නේ මොකක්ද? හරි. එතකොට ඒ නිසා සාමාන්‍යයෙන් මදුරුව මගින් පැතිරෙන රෝග ගොඩාක් වෙලාවට ව්‍යාප්තිය දක්නට ලැබෙන්නේ මේ නිවර්තන සමකාසන්න ඒ උෂ්ණාධික රටවල් ආශ්‍රිතව තමයි ප්‍රධාන වශයෙන් එයාගේ ව්‍යාප්තිය තියෙන්නේ. ඊළඟට මේකදී අපි කියනවා ප්‍රධාන වශයෙන් මේ ඩෙන්ගු රෝගය ව්‍යාප්ත වෙන්නේ ජෛව සාධක මෙන්ම අජෛව සාධක බලපානවායි කියලා. ජෛව සාධක විදිහට නම් කරලා තියෙනවා තුනක්. ප්‍රධාන තුනක්. ඒ තමයි පරපෝෂිතය. දැන් පරපෝෂිතය බෝඩ් එකේ ඉන්නවා. මේ RNA එකක් ගන්න ඩෙන්ගු වෛරස් එක. ඒක තමයි පරපෝෂිතය වෙන්නේ. ඊළඟට ධාරකය. ඒ කියන්නේ මිනිසා තමයි ධාරකය. හරි. ඊළඟට වාහකය. මදුරුවට ලොකුට හානියක් කරන්නේ නැහැ. දැන් එයා මදුරුවගේ තියෙන ප්‍රශ්න තමයි මදුරුව තුලින් තමයි එයා වාහක විදියට පාවිච්චි කරන්නේ. මදුරුව තමයි වාහකය විදියට පාවිච්චි කරලා එයා තැනකින් තවත් තැනකට ගමන් කරනවා. ඊට පස්සේ හානියක් කරන ප්‍රධාන හානිය කරන්නේ අපිට. ඒ කියන්නේ මිනිසාට. ඒ නිසා තමයි මිනිසා ධාරකයා කියලා අපි හඳුන්වන්නේ. එහෙනම් ජෛව සාධක විදියට ඩෙන්ගු රෝගය හැදෙන්න මේකට බලපාන ජෛවීය සාධක විදියට ඩෙන්ගු වෛරසය ඒ කියන්නේ පරපෝෂිතය මිනිසා ධාරකයා ලෙස වාහකයා ලෙස ඊඩ්ස් ගණය මතුවෙනවා. ඊළඟ අජෛව සාධක ලෙස මෙන්න මේවා බලපානවා කියනවා උෂ්ණත්වය. ප්‍රධාන වශයෙන් පරිසරයේ උෂ්ණත්වය මේකට බලපානවා. උෂ්ණත්වය වැඩි හෝ අඩු වීම අනුව ඩෙන්ගු රෝගයේ ව්‍යාප්තිය වීම තීරණය වෙනවා. ඊට පස්සේ ආර්ද්‍රතාවය උෂ්ණත්වයේ ආර්ද්‍රතාව ඊළඟට වර්ෂාපතන. උෂ්ණත්වයයි ආර්ද්‍රතාවයයි වර්ෂාපතනය කියන සාධක බලපානවායි කියනවා මේ අජෛව සාධක විදිහට. ඒ අනුව ඔය හැම
දෙයක්ම සම්පූර්ණ වෙන තරමට රෝගය ව්‍යාප්ත වීමත් මොකද වෙන්නේ? වැඩිද අඩුද? වැඩි. හරි. ඒතකොට මේවෙන් එකක් අඩු නම් ව්‍යාප්ත වීම අඩුයි. දැන් උෂ්ණත්වය ගොඩාක් අඩුයි කියලා. ශීත කාලයක් ආවා. දැන් මොකද වෙන්නේ? අනිවාර්යෙන් මේ මුළු රෝගයම මේ අනිත් ඔක්කොම තිබුණත් අර රෝගේ ව්‍යාප්ත වෙන එක යම් තාක් එතන අඩු වෙනවා. ඊළඟට අපි හිතමුකෝ වාහකයේ අඩුයි කියලා යම් කිසි ප්‍රදේශයක ජෛව සාධකයක් වෙන වාහකය අඩුයි. ඒතකොට මොකද වෙන්නේ? ඒ රෝගේ ව්‍යාප්ත වීම අඩු වෙනවා. ඉතින් ඒ අනුව මේ සමස්ත සාධකවල තියෙන විචලනයන් අනුව රෝගේ ව්‍යාප්ත වීම තීරණය වෙනවා. ඒකයි එතන බලපාන සාධක කියලා අපි කතා කරන්නේ. හරි. ඊළඟට අපි බලන්න ඕනේ විශේෂයෙන්ම දැන් මේ රෝගවල තියෙන විශේෂත්වය තමයි අපිට පුළුවන් මේ රෝග පාලනය කරන්න මෙන්න මෙයාව පාලනය කරනවා. හරි වාහකය. ඒකට හේතුව වාහකය නැතුව ගියන් පස්සේ වෛරසයට බෑ ඇවිල්ලා නැවිලා අපේ ඇඟට ඇතුල් වෙනවා. හරි. අනිවාර්යයෙන්ම වාහකය හරහා තමයි එයා ධාරකය ඇතුළට ඇතුල් වෙන්නේ. ඒ නිසා වාහකයව අපිට පාලනය කරන්න පුළුවන් නම් එයාව මර්ධනය කරන්න පුළුවන් නම් අපිට පුළුවන් රෝගයේ ව්‍යාප්ත වීම වළක්වන්න. ඒ නිසා තමයි අපිට වාහකය ගැන කියන්නේ මදුරුව ගැන අධ්‍යයනය කිරීම මෙතෙන්දි වැදගත් වෙන්නේ. ඒ නිසා අපි වැඩිපුර වෛරසයක් මර්ධනය කරන එක අමාරුනේ. දැන් පේනවනේ කොරෝනා වලට අවුරුද්දකටත් වැඩි ගියා එන්නත් හොයාගන්න ඊට පස්සේ තාමත් ඒකේ විපාක අත්විඳිනවා. තාමත් රෝගය නෑ විශාල මිනිසුන් ප්‍රමාණයක් තාමත් ලෝකෙ මරනවා මේ 2021 දැන් මේ මාර්තු වල ඒ විදිහට සෑහෙන ලෝකේ පුරා මිනිසුන් මේ යනවා. ඉතින් මේ රෝගේ එහෙම අමාරු වෙන්නේ නැහැ. ඒකට හේතුව එතන වාහකයකට පාලනය කරන්න පුළුවන් මේ මදුරුව. ඒ නිසා මදුරුව අධ්‍යයනය කරන්නේ මේ මදුරුව සාමාන්‍ය කුණියේ මම කකුල් තියෙනවා. කීයද කකුල් හයක් තියෙන දෙපා කුණියේ එක නේද? ඒතර මේ විදිහට මෙහෙම නෙමෙයි හරිද? මම මේ දල සටහනක් කියන්නේ මේ මදුරුව ඊඩ්ස් ගණේ මදුරුව ගත්තාම මේගොල්ලෝ සාමාන්‍ය සාපේක්ෂව කුඩායි කියනවා. හරි? සාපේක්ෂව කුඩා මදුරුව චූටි මදුරුව ඉන්නේ. මදුරුවන්ගේ තියෙනවා පොල් ගෙඩි සයිස් එකේ මදුරුව එනවා. හරි? කුරුම්බැට්ටිය සයිස් කියලා කියන්නේ ඒක අම්මලායි මාලා නේද? සමහර අය පොඩි එකෝ. පේන්නේත් නැහැ මදුරුවෙක් ඉන්නවද කියලා පේන්නේත් නැහැ. ඒ සාපේක්ෂව මෙයා කුඩායි. හරි? ඒතර ආසන්න මේ ප්‍රමාණය 4 මිලිමීටර. මෙන්න මේ වගේ ප්‍රමාණය. හරි? කුඩාම වෙන්නත් පුළුවන් සමහර කරාට මධ්‍යම ප්‍රමාණය වෙන්නත් පුළුවන් ඒක පලාස යනවා බලන්න පුළුවන් මිලිමීටර 4ක වගේ චූටි කෙනෙක් වෙන්නත් පුළුවන් 7ක් විතර වර්ධන වෙච්ච කෙනෙක් වෙන්නත් පුළුවන් ඊට පස්සේ මෙයාලා සාමාන්‍ය තද පැහැති හරි තද පැහැවෙනවා ඒ කියන්නේ අර මදුරුවන්ගේ ඕගොල්ලෝ දැකලා ඇති සමහර මදුරුවෝ ඉන්නවා නිකන් අර කළු තද කළු පැහැයට වගේ හුරු පාටක් තියෙනවා සමහර අය නිකන් එහෙම නැහැ නිකන් ලා දුඹුරු හරි අලු පාට ඒ වගේ මදුරුවෝ තියෙනවා දැන් අද ඉඳලා ගිහිල්ලා බලන්න මදුරුව තරන්න කලින් හරිද තරන්න කලින් බලන්න මදුරුව කොහොමද ස්වභාවය කොහොමද කියලා හරි තද වුන් ඉන්නවා ලා පාට වුන් ඉන්නවා ලා දුඹුරු වගේ හැමුන් ඉන්නවා දැන් මෙයා තද පාට කෙනෙක් ඊඩ්ස් ගන්නේ මදුරුව තද පැහැති එයාගේ ලක්ෂණයක් තමයි සුදු පැහැති පටි තියෙනවා සුදු පැහැති පටි රටාවක් තියෙනවා එයාගේ දේහය තුල ඒ කියන්නේ මේ දේහය මෙහෙම උදරයේ ප්‍රදේශය උදරයේ ප්‍රදේශයේ මෙහෙම අපිට පුළුවන් දකින්න පුල්ලි වගේ සුදු පාට පටි ඔය විදිහට තියෙනවා. ඊට අමතරව කකුල් වල තියෙනවා. හරි ඔය කකුල් වල තියෙනවා සුදු පාට පටි. ඒක එයාගේ ටිකක් විශේෂ ලක්ෂණයක්. ඒක හැම මදුරුවෙකදීම නැහැ මේ පටි රටාව. ඒ ඩෙන්ගු ඊඩ්ස් ගණේ කට්ටියටම විශේෂිත පටි රටාවක් තියෙනවා. ඉතින් අපිට ඒක ඒ විදිහට මතයන කරන්න බෑ. නමුත් අර ඒ වගේ මදුරුවෙක් දැක්කොත් ටිකක් පරිස්සම් වෙන්න පුළුවන් නේද? හරි. ඒතකොට ඒක තමයි මදුරුවගේ ස්වභාවය. ඒක ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් කෘමියෙකුගේ ජීවන චක්‍රයක් කියලා එකක් අපි කතා කරනවා. ඒ කියන්නේ කෘමියෙක් නිකම්ම එයා දැන් බිහි වෙනවා ඊට පස්සේ එන්නම ඉඳලා පියනවා නෙමෙයි. එයාගේ ජීවන චක්‍රයක් තියෙනවා ටිකක් විශේෂ ආකාරයෙන් වල. ඒගොල්ලෝ බිත්තර දානවා. හරි මේ බිත්තර දානවා බිත්තර වලින් අට ගන්නවා ඊළඟ කීටේ. කවුද අටගන්නේ? කීටයා අට ගන්නවා. ඒක මම රූප සටහනක් එක්ක හෑන්ඩ් අවුට් එකක මම දානවා ඔයගොල්ලන්ට හරි කීටය අට ගන්නවා කීටයෙන් අට ගන්නවා පිළවක් කියලා එක්තරා ටිකක් වර්ධනය වැඩි වෙච්ච අවස්ථාවක් කීටය වර්ධනය වෙච්ච අවස්ථාවක් වගේ පිළවකින් අට ගන්නවා කවුද සුහුඹුල් මදුරුව අට ගන්නවා මදුරුව තමයි බිත්තර දාන්නේ සාමාන්‍ය ළමයි මදුරුවන්ගේ කියනවා මේ ගැහැණු මදුරුවන් බිත්තර දාන්නේ. ඒකට දෂ්ට කරන්නේ අපිට
ඇවිල්ලා විදින්නේ ගෑනු මදුරුව. හරි ස්ත්‍රී කට්ටිය තමයි විදින්නේ. පිරිමි අය එහෙම නැහැ. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඔය ශාක ඉංශ, මල් පැණි වල ඉංශ ඒවා තමයි බොන්නේ. ඒවා බීලා ඒගොල්ලෝ පැත්තකට වෙලා පාඩු ඉන්නවා. ගෑනු කට්ටිය තමයි ඇවිල්ලා විදින්නේ. හරි ලෙඩ ඇති කරලා. එතකොට බිත්තර වලින් කීටය හට ගන්නවා පිටවට ගන්නවා. එතකොට දැන් මේ ගැන අපි පොඩ්ඩක් අධ්‍යයනය කරන්න ඕනේ. වාක්‍ය ගැන අධ්‍යයනය කරනකොට මේවත් අපිට වැදගත් වෙනවා. ඒ සෝඹුල් මදුරුවා විතරක් මර්ධනය කරන්න ඕනේ. අපි විතරක් මර්ධනය කරන්න ඕනේ මදුරුවාගේ. ඒකත් අපිට වාසියක් වෙනවා කියන්නේ. එතකොට මේ සෝඹුල් මදුරුව ප්‍රධාන වශයෙන් කියනවා ඒගොල්ලෝ විතර දාන්නේ ගොඩක් වෙලාවට නොගැඹුරු පිරිසිදු ජලය කියලා. හරි. කොයි වගේ ජලයද දාන්නේ? පිරිසිදු ජලය තමයි ගොඩක් වෙලාවට එයා විතර දාන්නේ. හරි. එතෙන්දී එයාගේ විතර ගැන විශේෂයෙන් කියනවා මෙහෙම විතර දානකොට කළු පාට සුදු පාටයි. හරි. විතර දාද්දි සුදු පාටයි. ඒ සුදු පාට විතර මොන පාටකටපත් වෙනවද? කළු පාට පාටපත් වෙනවා. හැබැයි දීප්තිමත් කළු පාට. ඒ වගේ විශේෂ තැන් මම මේ විස්තර කරන්න යද්දී ඒවා කියනවා ඕගොල්ලන්ට. ඒකට ඕගොල්ලෝ තේව පොඩ්ඩක් පොළොවේ තියාගන්න. මොකද MCQ වලට එහෙම සමාන දැන් රචනා ප්‍රශ්නයක් આવත් ඕගොල්ලෝ අත්හැරියා කියනකොට MCQ වලට આવත් අත්හරින්න බෑ. මේ වගේ තැන් වැදගත් වෙනවා. සුදු පාට විතර දානවා. දාපු සුදු පාටයි. නමුත් ඒවා වතුරේ තියෙනකොට ටික කාලයක් ටික වෙලාවක් තියෙනකොට දීප්තිමත් කළු පාට බවට පත් වෙනවා. හරි. ඊට පස්සේ අපි තව වැදගත් කරුණු බැලුවොත් කීටයෝ. ඊට පස්සේ එයාලගේ විතර සාමාන්‍යයෙන් මිලිමීටර එකක් වුණ මේ විතර සාමාන්‍යයෙන් 1 මිලිමීටර පමණ වෙනවා. ඊට පස්සේ ඒවෙන් දින කීපයක් යනකොට දින දෙකක් වගේ ඇතුළත කීටයක් පත් වෙනවා. ඒතර කීටයක් තියෙනවා දින මේ ඊතලිය වල ලියන්න පුළුවන් 2 days කියලා. දින දෙකක් වගේ ඇතුළත කීටයක් බවට පත් වෙනවා. ඊට පස්සේ කීටය ගත්තාම කීටය ඉන්නේ මෙහෙම. දැන් ජල මෙයා විතර දැම්මේ ඊටනකො මෙහෙම පණිවිඩ වගේ වතුර එකතු වෙලා තිබිලා මේකේ තමයි දැන් දෙමු වතුර එල්ල විතර දැම්මේ කීප්ස්. හරි. දැන් මෙයා දැන් කීටය ඉන්නේ වතුරට ආනුතව කියලා කියනවා. මේ කීටය කියලා කියනවා. මේ කීටය ඉන්නේ දැන් වතුරට ආනුතව මෙහෙම ඉන්නේ. ඔව්. හරි. මේ කෙලින් නෙමෙයි ඉන්නේ. ඔහම නෙමෙයි ඉන්නේ වතුරට ආනුතව ඉන්නේ. හරි. පැහැදිලිද? ඒවා විශේෂ තැන් එකයි ඒවා විශේෂයෙන් කියන්නේ. හරි. ඊට පස්සේ මෙයා දින 4ක් 5ක් වගේ යනකොට 4 to 5 days දින 4ක් 5ක් යනකොට මෙයා පිලවා බවට පත් වෙනවා. පිලවා කියපුවම එයා ටිකක් මෙන්න මේ වගේ view එකක් නිකන් ලොකු ඔළුවක් වගේ තියෙන හරිද? ඒ වගේ කෙනෙක් පිලවා කියලා. ඔව්. මොම නිකන් උඩ කොටස පූර්ව කොටස නිකන් විශාල වෙච්ච ඒ වගේ පිලවා අවස්ථාවක් වඩපත් වෙනවා. ඊට පස්සේ පිලවා දින එකක් දෙකක් වගේ. හරි 1 2 days වලදී පිලවා සූමුල් මදුරුව බවට පත් වෙනවා. તો සාමාන්‍යයෙන් කියනවා මේ භයානක තත්ත්වය මේකයි. දැන් ඩෙන්ගු මදුරුවගේ මේ බිත්තර මාස 6ක් පමණ සුප්තව තියෙන්න පුළුවන් කියනවා. හරි සුප්තව. අර කතා කරේ බීජවල සුප්තතාවය කියලා. ඒ වගේ මේ බිත්තර වල සුප්තව තියෙනවා කියලා කියන්නේ එයා අර දැන් පායන කාලයක් කියලා හිතන්නකො. ඒකට දැන් ඔන්න බිත්තර දානවා. බිත්තර දාපුවා දැන් පායන්න ගන්නවා. ඒතර මේවෙන් අපි කියනවා දැන් දින මේ වගේ පොඩි ෆෘට් එකක් හිතන්නකො දැන් කොලේක වගේ තියෙන. කොලේක මොන වතුර ටික එකතු වෙලා තිබුණා. ඒ කොලේ ඇවිල්ලා දැන් මතුවා දාන්නේ කොලයක් කියලා ඌ බිත්තර දැම්මා. ඊට පස්සේ දවසක් වගේ යනකොට හොඳට පෑවුවොත් කොලේ තියෙන වතුර ටික හිඳලා යනවනේ. ඊට පස්සේ හිතන්නකො ආයෙ වැස්සේ මාස 6කින් කියලා. අන්න ඒ 6කින් වහිනකොට මේ බිත්තර සුප්තව තියෙනවා. ඒ කියන්නේ බිත්තර පිපිරෙන්න කීටය ඇති වෙන්න අවස්ථාවක් නැහැ. හැබැයි බිත්තර ජීවයයි. ඒතර වර්ෂාව ඇවිල්ලා වතුර වැටිච්ච ගමන් අන්න මේවා සක්‍රිය වෙලා නැවත කීටයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඒක පාලනය කිරීමේ යම් කිසි ගැටලුවක් තියෙනවා. දැන් ගොඩක් මදුරුවන් එහෙමයි. දැන් අපි කොච්චර හොඳට සුද්ධ කරලා එහෙම තිබ්බා වැස්ස ගමන් මදුරු වෙනවනේ. ඒ එන්නේ ඒගොල්ලන්ගේ බිත්තර එකපාරටම විනාශ වෙන්නේ නැහැ. දවස් දෙකක් පැයවුවා කියලා විනාශ වෙන්නේ නැහැ. ඒවා මේ උෂ්ණත්වයට ඔරොත්තු දෙනවා. උෂ්ණත්වයට ඔරොත්තු දීලා සෑහෙන කාලයක් සුප්තව තියෙනවා. විජලන වෙලා මේ විනාශ වෙලා යන්නේ නැහැ. හරි. ඒතර මේ තමයි එතකොට ඒ හැඳින්වීමේ දේවල් ටික. හරි මුලින්ම මූලිකව මේ RNA වෛරස් එක මගින් ඊට පස්සේ ජෛව අජෛව සාධක මොනවද කියලා කිව්වා. මధుර වාක්‍ය කොහොමද යගේ ස්වභාවය කිව්වා. ජීවන චක්‍රය මේ විදිහට යනවා කියලා ඒ එක් එක් අවස්ථාවේදී සහ ඒ දිනවපවාණු
පුළුවන් තරම් ඒවා ඉතින් අවශ්‍ය කරේ මතකයක් තියාගන්න බිත්තරෙන් මේ විදිහට කීට යනවා මොකද ඒවා හඳන්ලා තියෙනවනේ ඔයගොල්ලෝ නෝට් එකේ ඒ නිසා යම් කිසි වෙලාවක හරි ඕවා දැක් වෙන්න පුළුවන් රචනා ප්‍රශ්නයක් වගේ දෙනකොට අනිවාර්යයෙන් මේවා දාන්න වෙනවා හරි ඉතින් අනික මම හිතන්නේ මේවා ගොඩක් ඕගොල්ලන්ට අමාරුයි කියලා අපි අර මේ අනික් පාඩම්වල නේද සත්‍ය ඊට පස්සේ ප්‍රවේණී වගේ පාඩම්වල මතක තියාගන්නට වඩා මේවා නිකන් අර සරල එදිනෙදා කරුණුනේ දැන් දෙමු ගැන ඕගොල්ලන්ට කොච්චර ඇහිලාද නේද ටීවී වල ආර මේ කතා කරද්දී කොච්චර දැන් මේ නෝට් එකේ තියෙනවට වැඩි දැනුමක් සමහරට ඕගොල්ලන්ගේ තියෙනවා ඉතින් ඒ නිසා ඒ දැනුම පොඩ්ඩක් තහවුරු කරගන්න එකයි මෙතන කරන්න තියෙන්නේ මේ අදාළ පාඩම වෙනවනේ අපි සාමාන්‍ය දන්න දේවල් වලින් තමයි මේ පාඩම අරන් ඉන්න තියෙන්නේ දැන් ඒ අනුව ඔය විදිහට දැන් මදුරුවා හැදෙනවා එයා පාලනය කරගන්න ඒ වගේ දේවල් අපි ඊළඟට කතා කරනවා ඊළඟට වැදගත් වෙන සාධකය තමයි මෙයාගේ අභිජනන ස්ථාන කාලේ මදුරුවාගේ තියෙන අභිජනන ස්ථාන දැන් මේ කියනවා මේ කියවට අදාළව ඔයාලට දානවා වගුවක් ඒ වගුව මේ විදිහට පුරව ගන්න ඕනේ ඒතර ඔයගලන්ට වඩා පහසුයි නෝට් එකත් එක්ක කෙටියෙන් වගුව පුරව ගන්න හරි ඒතර අභිජනන ස්ථාන විදිහට ගොඩක් දේවල් තියෙනවා විශේෂයෙන් ඉවත දමන ප්ලාස්ටික් කොටස් හරි ඉවත දමන ප්ලාස්ටික් පොලිතින් බඳුන් ආදී හරි මේවා ගොඩක් වෙලාවට හේතු වෙනවා වතුර එකතු වෙන ස්ථාන ලෙස වතු වල එම ඔය ගොඩාක් කාණු අසල පාර දෙපැත්තේ කොච්චර මේ වගේවා තියෙනවද ඉතින් මේවා ඒ ටොපික් වල පොඩි මේ බෝතල් පේනක් ඒ වගේ දේවල් හරි විසි කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම සමහර වෙලාවට එතනින් දෙව් මధుරයක නිෂ්පාදනය වෙලා ඒ අවට එන පුද්ගලයෙක්ගේ මිය යාමට ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඒතකොට ඕගොල්ලෝ අප්‍රාකාරයෙන් කෙනෙකුගේ මරණයට දායක වෙනවා. ප්‍රසිතාමතා නොකලා මනුෂ්‍ය වර්ගයේ පැවැත්මට අහිතකර දෙයක් ඕගොල්ලෝ කරන්නේ. ඒක දැනගෙන ඒ නිසා ඒ වගේ දේවල් වලින් වළකින්න තමන් පුළුවන් තරම් තමන්ට හානියක් නොවෙන්න අනුන්ට හානියක් නොවෙන්න ඒ වගේ දේවල් පුළුවන් තරම් තමන් බැහැර කරන්න නිසි ක්‍රමවේදයකට අනුව. ඒතර ඉවත දාන ප්ලාස්ටික් බෝතල් ඊට පස්සේ තැඹිලි කොම්බ හරි පොල් කට්ටු මැටි භාජන යෝගට් ඒ ඔක්කොම එකට කියලා දාන්න පුළුවන් අපිට. ඒ ඔක්කොම කියන්න කියලා ඉවත දාන ප්ලාස්ටික් කියලා නිකන් ඉන්න එපා ප්ලාස්ටික් බෝතල් තැඹිලි කොම්බ මැටි බඳුන් යෝගට් කෝප්ප ඔක්කොම කියන්න පුළුවන්. ඊට පස්සේ ආයේ විවිධ අපි භාවිතා කරන විවිධ කාර්යයන් සඳහා භාවිත කරන ටැංකි බැරල් ආදී හරි ටැංකි ඊට පස්සේ බැරල් ඒ වගේ ආදී වතුර පිළිලා වතුර අපි මොනවා හරි අවශ්‍යතාවයකට ගන්නවා දැන් ගයක් හදනවා කියන ගයක් හදන්න ඕන වතුර පුරවලා තියෙනවා ඉතින් ඒක භාගයක් විතර ඉවර වෙනවා ඒක එහෙම තියෙන පාස්ලා යන්න බෑ ඉතින් එහෙම නෙමෙයි ඒක හලලා අනිත් පැත්තට අරවලා ගියා නම් එතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එනකොට බලද්දි සෑහෙන වතුර ප්‍රමාණයක් ඒකෙන් පරිසරයට ගිහින් ඒතර ඒ අය ඊට පස්සේ ආයෙ පිටතට දානවා ලොකු ප්‍රශ්නයක් ඊට පස්සේ තව එකතු වෙන විදියක් විදිහට අපිට ගන්න පුළුවන් හරි වැහිපි ඊට පස්සේ කාණු පද්ධතිය අවදි වුණා ඒ වතුර එකතු වෙනවා ප්‍රධාන වශයෙන් අර නගරේ කාණු වල නම් ගොඩක් වෙලා ඩෙන්ගු වල දෙන්නේ නැහැ ඒවා මේ පිරිසිදු වතුරනේ ඒගොල්ලෝ ඉන්න වඩා කැමති වෙන්නේ නමුත් ගෙවල් වල තියෙන පොඩි කාණු කොටස් වල වතුර හිර වුණාම ඒවැ මදුරුව හැදෙන්න හොඳ වාසස්ථාන වෙනවා ඒගොල්ලෝ ඊළඟට ආයේ වාහන වල ටයර් මුල් කරගත්තු විවිධ යන්ත්‍රෝපකරණ කොටස් ඒ වාහන කොටස් වල ඔය එක එක හදන ගරාජ් අවට එන්න ඕන තරම් වතුර එකතු වෙන්න මේ වගේ තැන් තියෙනවා ඊට පස්සේ සාමාන්‍ය නිවසේ අපි භාවිතා කරන දේවල් දැන් විස්තර මල් බඳුන් මල් පෝච්චි තියෙනවා ඒකට ඒ වෙලාවේදී අර අපිට වතුර දාන්න සිද්ධ වෙනවා සමහර වෙලාවට මේ බුදු පහන ඔයගොල්ලෝ ඒ මල් පහන් තියෙන තැන්වල ඒ වගේ වතුර භාජනයක් තියෙනවා වෙන්න පුළුවන් ඊට පස්සේ කූඹියනවට ඒ වගේ වතුර තියෙනවා සමහර වෙලාවට මේස අසල එහෙම සමහර වෙලාවට වතුර භාජනයක තමයි මොනවා හරි කෑම જાතියක් ඒ වගේ දාලා තියන්නේ ඒත් එහෙම ගන්න දේවල් වල නොදැනුවත්වම Tamanට ඒක බලන්න අමතක වෙලා මදුරුව හැදෙන්න පුළුවන් ඒ දිනදා කටයුතු සඳහා ගන්න මල් පෝච්චි හරි ඒ වගේ එක්රැස් වෙන විස්තුරු පොකුණු ඒ වගේ දේ ඊට පස්සේ ආපහු තවත් වෙනස් ආකාරයක තමයි විස්තුරු පැලැන්ටි වල ගොඩක් වෙලාවට මේ මම දැකලා තියෙනවා රම්පක් කියලා තියෙන රම්ප ගස් වලේම අර එකේ කෙලවර මුදුන මෙහෙම කොළ එකතු වෙලා මේ මුදුනේ හැදෙනවා ටිකක් වතුර එකතු වෙන්න පුළුවන් විදිහේ අවකාශයක්
ඒකේ සමාන වෙලාවට මදුරුව පිටර දාලා ඒ එකතු වෙලා තියෙන වතුර ඉතින් දින කීපයක් වෙයි කාලයට වගේ දින කීපයක් තියෙනවනේ. දැන් අවුව පාන ගන්න ඩගල වෙල්ලා යනවා. වෙයි කාලයට දින කීපයක් මේකේ රැඳිලා තියෙනවා. ඒක මේ මෙතනනොත් මදුරුව හොවෙන්න පුළුවන්. ඒ වගේ තවත් විසිතුරු පැලෑටි තියෙනවා. ගොඩක් ඒවා මේ විදිහට වතුර එකතු වෙන ඒවා. ඉතින් ඒ වගේ ඒවා ගැන සැලකිලිමත් වෙලා ඒවා නිසි පරිදි වතුර එකතු නොවන විදිහට ඕගොල්ලෝ සකස් කරන්න ඕනේ. නැත්නම් මේ අර වගේ භයානක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ රෝගය එක තන්ද වෙයි කියලා කියන්නේ මේ සාමාන්‍ය ඉංග්‍රීසි වලින් කියන්නේ ඩෙන්ගු මේමනේ අපු මේම මේක ඩෙන්ගු කියලා මේ කියන්නේ ඩෙන්ගි කියලා. ඒක ශබ්ද කරද්දීම හරියට ශබ්ද කරන්න හරි. ඊට පස්සේ අපි යනවා රෝග ලක්ෂණ symptoms. මේක ගොඩක් වැදගත්. මොකද ඩෙන්ගු රෝගයේ රෝග ලක්ෂණ. ඩෙන්ගු රෝගයේ රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන්ම මුල් අවධිය සහ පසු අවධිය කියලා පැහැදිලි වෙනසක් තියෙනවා. හරි. මුල් අවධියේදී ඇති වෙන රෝග ලක්ෂණ ඉතින් බරපතල එහෙම තත්ත්වේ නැහැ. නමුත් අර සාමාන්‍ය උණ රෝගී ලක්ෂණ කියලා අපි කියන්නේ. ඒ උණ රෝගී ලක්ෂණ එනවා. ඒකේ විශේෂයෙන් තද උණ. ඒක බහින්නේ නැහැ. තද උණ තත්ත්ව මේ උණ බහින්නේ නැහැ. එහෙම තත්ත්වයක් වෙනවා. බෙන්ඩෝලයක් වගේ දුව උණ බහිනවා සාමාන්‍ය ලක්ෂණ නමුත් එහෙමවත් බහින්නේ නැහැ ගොඩක් වෙලාවට තද උණ තියෙනවා හැබැයි හිටපුවම උණ නැතිලා යනවා හරි උණ බහිනවා ආයෙ වැඩි වෙනවා එහෙම විචලනයක් වෙනවා ඒක රෝමේ පැරසිටමෝල් බිව්ව සමහරක් වෙලාවට අඩු වෙන්නේ නැහැ ඒ මුල් කාලේ මුල් අවධියේදී හරි තද උණත් එක්ක අපව වෙන ප්‍රධාන ලක්ෂණ තමයි පේශි ඊට පස්සේ සංදි වල වේදනාව ඒක ගොඩක් දැනෙන දෙයක්. දැන් මට ලැන්ග්වේජ් වෙලාවට මට ඒක දැනෙනවා. මොකද මේ දන ඉස් වල වැරමිට වල මාරු විදිහට මේ එන වේදනාවක්. හරි පේන් එකක් එනවා. නම් කකුල් නමන් ඉන්නත් බෑ, දිග අරන් ඉන්නත් බෑ. හරි එහෙම තියෙන එක. පේශි සංදි වල වේදනාවක්. ඒක විශේෂයි. ඊට පස්සේ තද හිසේ කැක්කුම. හරි හිසේ කැක්කුම. ඊට පස්සේ වමනය, ඔක්කාරය වගේ දේවල්. තෙහෙට්ටුව හරි අපෝ චර්ම ප්‍රදාහ ඇස්යට වේදනාව චර්ම ප්‍රදාහ වගේ ඒවා මේකදී එනවා හරි චර්ම ප්‍රදාහ මේ ඇති වෙන විස ප්‍රදාහ තත්ත්ව ඔය වගේ මූලික රෝගී ලක්ෂණ අපිට ඔය විදිහට දක්වන්න පුළුවන් ඒව තමයි මුලින්ම රෝගය ඒ කියන්නේ වෛරස් එක ඇති වෙලා ඒක අපි කියනවා දින 4ක් 10ක් අතර දැන් මේක මම අය කරනවා දැන් දින සාමාන්‍යයෙන් 4ක් 10ක් අතර වගේ කාලයක් යනකම් ඔය වගේ රෝග ලක්ෂණ එනවා. ඒ කාලය තුල අපි කියනවා දින 4ක් 10ක් හරි 4 to 10 days මේ කාලය අපි කියනවා බීජෞෂධ කාලය කියලා. incubate period බීජෞෂධ සමය ඒ කියන්නේ ගොඩක් වෙලාවට දැන් වෛරස් එක අපේ දේහය තුල ඇතුල් වෙලා එයාගේ ක්‍රියාකාරීත්වය පටන් ගන්න අතරතුර දේහය තුල අපි කියන්නේ ආසාදනයක් ඇති කරනවා නැත්නම් දේහය ආක්‍රමණය කරන ඒ කාලය තමයි මේ බීජෞෂධ කාලය කියලා කියන්නේ. ඒතර ඒ කාලය තුල ඇති වෙන ලක්ෂණ තමයි මේවා මූලිකව. ඊට පස්සේ 10 දින 10කට ඒ වගේ පස්සේ සමහර අයට දැන් මේ වගේ තිබිලා මේකට අපි අඳුරගෙන ඩෙන්ගු තියෙනවා කියලා ඊට පස්සේ පැරසිටමෝල් බීලා ඒ අවශ්‍ය ප්‍රතිකාර කරලා විශේෂයෙන් ඩෙන්ගු රෝගය නම් කියන එක තමයි විවේකීව ඉන්න කියලා. හරි කිසිම හැලවල්මනක් නැතුව නිදියගෙන පුළුවන් තරම් රෙස්ට් කරන්න ඕනේ. හරි මාසයක් විතර හරිනම් මාසයක් විතර හොඳට රෙස්ට් කරා නම් මේ රෝගය ගොඩක් වෙලාවට අඩු වෙලා යනවා. මූලික ප්‍රතිකාර දැන් රෝගවල ගත වුණා කියලා ලොකු ප්‍රතිකාරයක් එහෙම විශේෂයෙන් කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට රෝග ලක්ෂණ පාලනය කරන එක තමයි ප්‍රතිකාර කියලා කරන්නේ. ඒකට සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක්ට මේ රෝග ලක්ෂණ වලින් ඊට පස්සේ රෝගේ පහ වෙනවා. නමුත් සමහරුන්ට එනවා ඩෙන්ගු මොන තත්ත්වයේද රක්තපාත තත්ත්වය. මේක ටිකක් දරුණුයි. හරි රක්තපාත තත්ත්වයේදී මොකද වෙන්නේ? ගොඩක් අභ්‍යන්තර රුධිර වාහනය හරි අභ්‍යන්තර රුධිර වාහනය සිද්ධ වෙනවා. මේ පට්ටිකා ශීඝ්‍රව අඩු වෙනවා. පට්ටිකා ප්‍රමාණය ගොඩක් ශීඝ්‍රව පහළ වයනවා. ඊට පස්සේ තරල එකතු වීම හරි ශ්වසනය හුස්ම ගන්න තියෙන අමාරුව ඒ වගේ දේවල් ඇති වෙනවා. ලක්ෂණ විදියට ගත්තොත්
හුස්ම ගැනීම අපහසුතාවය එනවා. හරි හුස්ම ගැනීම අපහසු වෙනවා. ඊට පස්සේ අධික තෙහෙට්ටුවක්, උදර වේදනාව, අධික කියලා තමයි දාන්න. අධික උදර වේදනාව. ඊට පස්සේ වමනය, හරි අක්මාව විශාල වීම. ඔය වගේ රෝග ලක්ෂණ ගණනාවක් ඇති වෙනවා. ඒ දෙවෙනි අධ්‍යය යටතේ රෝග ලක්ෂණ ඇති වෙන පටන් ගන්නයි පස්සේ. නාසයෙන් විදුරු මසින් උදරය වහනය වීම, ඒ වගේ දේවල් අඩු වෙනවා. නොසන්සුන් වීම, වමනය සමග ලේ පිටවීම. රුධිර වහන තත්ත්ව නිසා තමයි මේ ගොඩක් වෙලාවට වමනය සමග ලේ පිටවීම, රුධිරයේ අභ්‍යන්තර රුධිර වහනය කියලා පොදුවේ කිව්වේ ඒකයි. හරි. දේහයේ සමහර තැන් වලින් අපිට රුධිර වහනය වෙනවා දකින්න පුළුවන්. රතු බැල්ලන් විදියට විදුරු මස්, ඊට පස්සේ මේ අභ්‍යන්තරයේ ආහාර මාර්ග පද්ධතිය අභ්‍යන්තරයේ රුධිර වහනය වෙලා තමයි වමනය සමග ලේ පිටවීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ රුධිර වහනයක් සිද්ධ වෙනවා. ඉතින් ඒක රක්තපාත තත්ත්වය කියලා කියනවා. ඒත් ඒ තත්ත්වයට ගියොත් මැරෙනවද? නෑ මැරෙන්නේ නැහැ. ඒ තත්ත්වයට ගිහිල්ලා තරු වෙනවා. ඉතින් මේ තත්ත්වය තවදුරටත් උග්‍ර වුණොත් තමයි මේ යාම සිද්ධ වෙන්නේ. එහෙම තරුණ පිරිස් පවා මැරෙනවා. හරි ඒකයි සුළුවෙන් හිතන්න පුළුවන් රෝගයක් නෙමෙයි ඩෙන්ගු රෝගය කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම කෙනෙකුට බරපතල තත්ත්වයක් ගෙන දෙන්න පුළුවන් රෝගයක්. මේ රෝග ඊට පස්සේ මාරාන්තික වෙලා රුධිර වහනය දේහ තුල ගොඩක් වැඩි රුධිර වහනයක් මොළය ඒ වගේ අර වැදගත් ඉන්ද්‍රියන් ආශ්‍රිතවත් අභ්‍යන්තර රුධිර වහන තත්ත්වයක් ඇති වෙලා කම්පනය මරණය දක්වා යන්න පුළුවන්. හරි. ඒකට ඩෙන්ගු රක්තපාත තත්ත්වය ඊට පස්සේ මේ රක්තපාත තත්ත්වයේ වැඩි කෙනා තමයි කම්පන තත්ත්වය. මේ තත්ත්වයට ආපුවම සාමාන්‍යයෙන් බෞද්ධරයක් 90ක් විතර දෙනා ආපහු සුව තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ රෝගී ගොඩක් දෙනෙක් මේ මෙතනින් නතර වෙනවා කට්ටිය. තව පිරිසක් මොකද මේ අධික ලක්ෂණ ඇවිල්ලා නේද ගොඩක් අමාරු තත්ත්වයටපත් වෙලා ඊට පස්සේ යථා තත්ත්වයට එනවා. සමහර අය ඉතින් යථා තත්ත්වයට එන්නේ අධික වෙලා ගොඩක් නේ අධික මට්ටමින් තව අධික මට්ටමකට ගිහිල්ලා ඊට පස්සේ ඉතින් මේ යම් සිද්ධ වෙනවා. ඒ නිසා මේකත් රෝගයක් නැති මේ ඖෂධයක් නැති දැනට ප්‍රතිකාරයක් නැති රෝගයක්. හරි. ඉතින් ඒ නිසා අප පුළුවන් තරම් බලන්න ඕනේ ප්‍රවේශම් වෙන්න මේ රෝගය හැදෙන්නේ නැති වෙන්නේ. ප්‍රතිකාරම නැතිව ඇති වළක්වා ගන්න අපි කටයුතු කරන්න ඕනේ. මොකද මේක පහසුවෙන් අපිට වළක්වා ගන්න පුළුවන් නිසා. හරි. මොකද අපි මధుරව පාලනය කරන්න පුළුවන් නම් රෝගය හැදෙන එක වළක්වන්න පුළුවන් සම්පූර්ණයෙන්ම. හරි. ඒතර යනවා මේ ලක්ෂණ ටික ඔයගොල්ලන්ගේ යම් මතකයක් තියෙන්න ඕනේ. ඒ අධ්‍යයන දෙකේදී ප්‍රධාන වශයෙන් එන තියෙන ලක්ෂණ. ඊට පස්සේ අපි පාලනය කරගන්න ගත්තාම ප්‍රධාන වශයෙන්ම පාලනය කරගන්නදී මෙන්න මෙහෙම කතාවක් එනවා. සමෝදානික පාලනය. සමෝදානික පරිබෝධ කළමනාකරණය. මෙන්න මේ වගේ වචනයක් අපිට කලින් අපි අර තවාන කළමනාකරණය දෙන්න මොන මතකද? ඒ කියන්නේ සමෝදානිකයි කියලා කියන්නේ ජීව විද්‍යාත්මක රසායනික හා සාම්ප්‍රදායික ක්‍රම යන සියල්ලගේම සංකලනයෙන් පරිබෝධකින් පාලනය කිරීමයි. හරි. අපිට ඕනෙම ක්‍රමවේදයක් භාවිත කරලා අපිට පුළුවන් නම් වාහකය පාලනය කරගන්න අපි ඒකට උපරිම උත්සාහ කළ යුතුයි. හරි. මූලිකව මේකෙදී ප්‍රධාන වශයෙන් එනවා වාහකය පාලනය කරන්න ජලය එකතු වෙන තැන් අවම කිරීම. පළවෙනි එක විදිහට පාර්ශ්වයෙන් අපිට කරන්න පුළුවන් දෙයක් ජලය එක්රැස් වීමට නොදී. මේ යටතේ ඔයගොල්ලන්ට කරුණු කියන්න මේක විතරක් කියලා විභාගෙම නිකායෙන් දෙපා අනිවාර්යයෙන්ම විවිධ දමන ලද ප්ලාස්ටික් ඒ යෝගට් කෝප් වගේ දේවල් වතුර එකතු වෙන පොඩි තැන් අයින් කරලා ඒවා වෙනම විදිහට සුදුසු විදිහට බැහැර කරන්න වල්ලන්න නැත්නම් පුරුස්සා දාන්න ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා. ඒතර ඒ වෑයම් අභිජනන ස්ථාන ඉවත් වෙලා යනවා. ඊළඟට අපහු ටැංකි දැන් අපි භාවිතා කරන මොනවද තියෙනවා නම් ඒවා විනාශ කරලා හරියන්නේ නැහැ. දැන් අර ටිකක් අපිට අපේ වැඩවලට අවශ්‍යයි. ඒකට ඒවා නිසි පරිදි නඩත්තු කරන්න ඕනේ. වතුර එක්රැස් වෙලා කාලයක් තියෙන නොදී පුළුවන් තරම් ඒවා නිතර පිරිසිදු කිරීම, වතුර ඉවත් කිරීම, නැවත වතුර එකතු කිරීම, පිරිසිදු කිරීම සිදු කරන්න ඕනේ. ඒ වගේ ටැංකි බැරල් වගේ පාවිච්චි කරනවා. ඒ වගේම අපිට පුළුවන් ඒවා ඊට පස්සේ ආවරණය කරන්න. හරි.
වතුර රැඳෙන තැන් මේ ජලය රැඳෙන ස්ථාන ආවරණය කරනවා. ස්ථාන ආවරණය කරනවා. දැන් ලිංග වල සමහර වෙලාවට වතුර වැදෙනවා. හරි. ගොඩක් වෙලාවට දැන් මේ වතුර මෝටරේ වගේ ගන්නකොට කැළඹීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට ඒවත් අර කාලයක් තිස්සේ තියෙනකොට ඒවත් වතුර පිටර දාන්න පුළුවන් යම් ප්‍රදේශවල ලිංග වල. ඒ වෙලාවේ අපිට පුළුවන් දැලක් දාන්නනේ. දැලක් වගේ දාපුවම කුඩා සිදුරු තියෙන දැලක් දාපුවම ලිංගට හරියි. වතුර ඒතකොට තුනෙන්නේ නැහැ. ඊට පස්සේ ටැංකි පොකුණු ඒ ආදියත් ඒ වගේ දැලකින් වගේ කවර් කරලා තියෙනවා සාමාන්‍ය වෙලාවට. ඊට වැහි පීලි නඩත්තු කරන්න ඕනේ නැත්නම් වැහි පීලි නැතුව ඉදි කරන්න ඕනේ. වැහි පීලි දැම්මොත් අනිවාර්යෙන් ඒවා අර පොළොවට එකතු වෙන්න නැතුව නඩත්තු කරන්න ඕනේ. නැත්නම් ඒවා ගොඩක් හොඳ ස්ථාන වෙනවා මధుරවන්ත තමන්ගේ අභිජානනය සිද්ධ කරගන්න. වැහි පීලි. අපෝ තව කාර්යයක් විදිහට අපිට පුළුවන් අපි නිතර භාවිත කරන නිවෙස් වල භාවිත කරන විසිතුරු මල් පෝච්චි ඊට පස්සේ කියනවා කූඹි උගුල් කියලා. මම අර කිව්වේ කෑම වගේ දේවල් තියන වතුර භාවිත කරනවා කියන්නේ කූඹි උගුල් කියලා පොදුවේ හඳුන්වනවා. සමහර වෙලාවට මේසවල මේස කකුල් වලට දැන් මේස මේව තියෙනවා නම් මේසේ කකුලට තියෙනවා වතුර භාජනයක් වතුර පුරවලා. හරි මේක තියෙන වතුර. මේක තිබ්බම එතකොට අර එතනින් කූඹි එකට මේසෙ නගින්නේ නැහැ. ඊට පස්සේ මේක හැමදාම තියලා මෙතන ලොකු මధుර ප්‍රමාණයක් බෝ වෙන්නේ ඉඳකට තියෙනවා. PHI මාත්‍යයක් කියලා ගේ වටේ බලලා යනවා කැලේ සුද්ධ කරන්න කියලා මේව බලන්නේ නැහැ. මෙතන තමයි ලොකු මధుර වය දෙන්න සමාන වෙලාවට නේද? ඊට පස්සේ ආපහු නිසිලෙස අපද්‍රව්‍ය බෑර කිරීම අපද්‍රව්‍ය නිසිලෙස බෑර කිරීම ඊට පස්සේ අර යාන්ත්‍රික කොටස් නැත්නම් යන්ත්‍රවල කොටස් ආදිය නිසි පරිදි ගබඩා කරන්න ඕනේ. ටයර් විශේෂය ඒ වගේ අර ගරාජ් වල ඊට පස්සේ ඒ වගේ ඒවා කොහේ එළිය දාලා යනවා නිකන් හැමදාම ඒක බස්සම වතුර එකතු වෙලා මදුරු හැදෙනවා. ඒකට ඒ තත්ත්ව වළක්වන්න පුළුවන්. ඒ කොටස් අපිට නිසි පරිදි ගබඩා කරලා කළමනාකරණය කරලා තියෙන එක. හරි. ඒ වගේම දැන් මේ කිව්ව ක්‍රමවේදයන් ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් අපිට කරන්න පුළුවන් සාමාන්‍ය ක්‍රියාවල්නේ. ඊට අමතරව මේ රෝගය පාලනය කරන්න ජීව විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ මත්ස්‍යයෙන් භාවිත උදාහරණයක් විදිහට හරි. ඒ කියන්නේ සමහර මාළු ඉන්නවා. ඒ මාළුව දාපුවම ඒගොල්ලෝ මොකද කරන්නේ? මදුරු කීටයෝ ආහාරයට ගන්නවා. සමහර වෙලාවට මදුරුන් බිත්තර ආහාරයට ගන්නවා. ඒ වගේ මත්ස්‍යව දාපුවම අපිට ජලයේ එක්රැස් වෙන තැන. ඒ කියන්නේ දැන් අපිට මෙහෙම පාලනය කරලත් මදි වගේ නම් එක්රැස් වෙන තැන් වලට දැන් හිතන්නකො ලොකු වලක් තියෙනවා කියලා ඕගොල්ලන්ගේ පැත්තේ සමහර වෙලාවට වතු වල වුණා සමහර වෙලාවට ලොකුවට පස් ගන්න හරිය මේ කපපු ලොකු වලවල් වල වතුර එකතු වෙනවා ඒක. දැන් ඒ වගේ එකක් අපිට දැලක් දාන්නවත් ඒ වගේ දෙයක් කරන්න අමාරුයි. ඒක අපි කරනවා මත්ස්‍යයෙන් කීප දෙනෙක් ගෙනල්ලා දානවා මදුරු කීටයන් කන්න. නිකන් ඔය මේ නේද ඔය ඇති විසිතුරු වන්දමට හරියන්නේ නැහැ. මදුරු කීටයෝ කන මත්ස්‍යෝ ඉන්නවා. විශේෂයෙන්ම ඒ අයගේ නම් ගප්පි. උදාහරණයක් විදිහට ගප්පි කියලා කියන්නේ ඒ වගේ මත්ස්‍යයන් ගප්පි දාන්නඩි වගේ මත්ස්‍යයන් දාපුවම ඒගොල්ලෝ මදුරුවන්ගේ කීටයින්ව ආහාරයට ගන්නවා. ඊට අමතරව ජීව විද්‍යාත්මක විදිහට ආපහු ගන්න පුළුවන් BT බැක්ටීරියාව. එයාව ප්‍රධාන වශයෙන් මේ BT බැක්ටීරියාව එයාලා ව්‍යාප්ත කරන්න අපිට පුළුවන්. කාලෙක ලංකාවෙත් ඒ වගේ වැඩ පිළිවෙලක් කරගෙන ගියා. ඒක ඊට පස්සේ ඇත්තටම සාර්ථකුන් නැහැ බොහෝ විට. ඒ BT බැක්ටීරියාව අඩංගු කරපු සැකසුම් අපිට පුළුවන් ජලාශය ආශ්‍රිත පරිසර වලට ඉහින්න. එතකොට මොකද වෙන්නේ? බැක්ටීරියාවගේ විශේෂත්වයක් අපි නිරන්තරයෙන් කතා කරලා තියෙනවා 7 වෙනි පාඩම, 8 වෙනි පාඩම, 6 වෙනි පාඩමේ ඉඳලම ඒ BT බැක්ටීරියාව ගොඩක් ජනප්‍රිය මාතෘකාවක් ජීව විද්‍යාව තුළ. ඒ බැක්ටීරියාව විශේෂත්වය තමයි එයා හදනවා BT විෂ. දූලක වර්ගයක්, අන්තර්දූලක වර්ගයක් ඒගොල්ලෝ හදනවා. ඒ අන්තර්දූලක වර්ගයේ ගොඩක් විෂ සහිතයි විශේෂයෙන් කෘමි කීටයන්. ඒතොර ඒ අනුව ඊඩ්ස් රෝග වාහක වෙන මේ මදුරුවන්ගේ කීටයෝ මේ විෂ නිසා මරණයටපත් වෙනවා. ඒ නිසා අපිට පුළුවන් ඒ BT විෂත් භාවිත කරන්න BT බැක්ටීරියා භාවිත කරලා ජෛව විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව මදුරුවන් වර්ධනය කරන්න. ඒතර මේ දෙක ජෛව විද්‍යාත්මක ක්‍රමයටද වෙනවා. හරි. ඊට අමතරව අපිට පුළුවන් රසායනික ක්‍රමවේද විදිහට දුම් ගැසීම පාවිච්චි කරන්න. ඕල් දැකලා ඇති මදුරුවෝ කියලා ඉස්කෝල වලට එන වෙලාව අර
නේද? දුම් ගහනකොට පන්ති වලින් ඈතට යන කියලා ඕගොල්ලන්ට කියනවනේ. ඒවා තියෙන කෙමිකල්ස්. ඒ කෙමිකල්ස් විශේෂයෙන් DDT කියලා හැම කියනවා. ඒ කලින් ගාපු එක දැන් DDT ගහන්නේ නැහැ වෙනත් රසායන ද්‍රව්‍ය ඒ දුමාරයක් විදිහට යොදනවා. ඒ දුමාරයෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන වශයෙන්ම මදුරු සුහුඹුල් මදුරුවම විනාශ කරන්න ඒ දුමත් එක්ක යන රසායන ද්‍රව්‍ය නිසා මදුරුවට ඒක හානි කර තත්ත්ව ඇති වෙලා දුමෙන් යම් ප්‍රශස්ත ප්‍රමාණයකට දුමෙන් රසායන ද්‍රව්‍ය වැදෙනවා මදුරුව මේ. ඒත් මේ අනුව මේ සාමාන්‍ය ක්‍රමයට අපිට පාලනය කරන්න පුළුවන් ක්‍රමය තමයි මේවා. ඊට පස්සේ මේ ජීව විද්‍යාත්මක ක්‍රමානුව මදුරු මර්ධනය ඊළඟ මේ රසායනික ක්‍රමය දන්නවා මදුරුවන් මර්ධනය. හරි. ඊට පස්සේ ඔන්න ඔය කරුණු ටික ඔයගොල්ලෝ ලයිස්තුගත කරගන්න ඕනේ හරියට. ඒ ටිකෙන් පස්සේ තියෙනවා දැන් මේ වගේ ක්‍රමවේද අරගෙන අපි මදුරුව පාලනය කරන්න යනකොට විවිධාකාර වූ බාධා එන්න වෙනවා. බලපෑම් ඇති වෙනවා. ඒ කියන්නේ පාලනය කරන ක්‍රමවේද වලින් වෙනස් බලපෑම් ඇති වෙනවා. මදුරුව පාලනය වෙනවා. හැබැයි වෙන බලපෑම් ඇති වෙනවා. එහෙම ඇති වෙන බලපෑම් ටික අපි ඊළඟට අවසානයේදී කතා කරමු. සරලව අපිට ගන්න පුළුවන් දෙයක් තමයි අපි කියවනේ අර මත්ස්‍ය භාවිත කරනවා කියලා. මත්ස්‍ය මදුරු කීටයන් ආහාරයට ගන්න මත්ස්‍යයන් භාවිත කරනවා. එතන මේ මත්ස්‍යයන් දාලා දැන් ගියාට මේ මත්ස්‍යයින්ට ඊට පස්සේ ආපහු දැන් වයි පායන කාලයක් ආපුවම සමහර වෙලාවට අර වගේ වතුර වල වලට අපි මත්ස්‍යෝ ගෙනල්ලා දාන මදුරු කීටයෝ කන්න කියලා පායන කාලයක් ආපුවම දැන් මත්ස්‍යෝ සෑහෙන බොයලා උන් ටික මැරෙනවා වතුර නැතුව. ඒත් ඒ අනුව අපි මුලින් ඒකටත් සැලසුමක් හදාගෙන ඉන්න ඕනේ මේ නැත්නම් එතන ජීවීන් ඉන්නවා නිකන් නිරපරාධ අපි හානි කරනවානේ. ඒක එකක්. ඊට අමතරව දුම් ගැසීම. දුම් ගැසීම මොකද වෙන්නේ? මිනිසාට ඒ වගේම සතුන්ට අනිකුත් ශාක වලට මේ හැම දෙයකටම දුම් ගැසීමේ තියෙන රසායනික ද්‍රව්‍ය විශේෂයි වෙන්න පුළුවන්. ඒක එකක්. ඊට පස්සේ ආපහු BT බැක්ටීරියා ඒකේ තියෙනවා විවිධ අහිතකර තත්ත්ව. හරි BT බැක්ටීරියා හැමතැනම ඉන්කුවම සමහරක් වෙලාවට අපිට අවශ්‍ය කරන ජීවීන් නුත් මේ යන්න පුළුවන්. මෙයාගේ විෂයෙන්ද BT විෂයෙන්ද අපේ බෝවල් එහෙම උදව් කරන සමහර කෘමි කීටයින් මේ යන්න පුළුවන්. මෙයාගේ තියෙන විෂයෙන්ද සමහරක් වෙලාවට පස්සේ ඉන්න සුදු ජීවීන් සහ පණු වර්ග ඒ වගේ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ අර BT විෂයෙන් නිසා මේ යන්න පුළුවන්. ඒකට ඒක හිතකර ප්‍රතිඵලයක්. ඊළඟට ආපහු කියනවා සමහර මදුරු අභිජන ස්ථානවල BT ඒව යොදා ගන්න බැරි වෙනවා. ආපහු ගෘහස්ත ජල සංචිත බහාලුන් ක්ලෝරින් සහිත ජලයෙන් පෙරවූ විට එහි මත්ස්‍යයන් මේ යාමට හේතු වෙනවා. හරි. මත්ස්‍ය දාලා ඒකට ක්ලෝරින් දාපුවම ඒකෙන් මත්ස්‍ය මේ යාමට හේතු වෙනවා කියලා. ඒ වගේ අර පාලනය කරන්න ගන්නකොට මොනවා හරි දෙයක් අපි පාලනය කරන්න ගන්නකොට ඒ පාලනය කරන්න ගන්න ක්‍රමවේදවල ප්‍රායෝගික පැත්තක් අපි හිතන්න ඕනේ හැමතිස්සෙම. එහෙම නැති වුණොත් ඒකෙන් වෙනත් ගැටලුවක් නිර්මාණය වෙන්න පුළුවන්. හරි. ඒතර ඔය දේවල් ටික තමයි ඩෙන්ගු රෝගයට අදාළව ඔයගොල්ලෝ විශේෂයෙන් දැනගන්න ඕනේ. ඒ දේවල් ටික වීඩියෝ එකක් බලලා නෝට් එකක් කියවලා තමන් ටිකක් ලයිස්තුගත කරගෙන පාඩම් කරගන්න. නැත්නම් ඔය කවදාවත් නෝට් එක කියව හිටියට ඔයගොල්ලෝ කරන්නේ නැහැ. ඒක අනුව තමයි මම වගුවකුත් ඔයගලන්ට හදලා දීලා තියෙන්නේ. මේ වගුවේ ව්‍යාප්තිය මුලින්ම තියෙනවා. ඒතකොට ව්‍යාප්ත වෙලා ඉන්නේ කොහෙද? ඝන කලාපිකේ රටවල් ඒ ආශ්‍රිත කරුණු ටික දාගන්න. ඒවා රෝග කාරකය කියලා කියන්නේ පරපෝෂිතය. වෛරස් එක කොයි වගේද කියන එක. ඊළඟට වාහකයක් කියන්නේ මදුරුවා. එයාගේ නම ලියන්න එතන නම් දෙකම Aedes aegypti හා Albopictus. ස්වභාවය කොහොමද කියන එක අර කිව්වේ. තද පාට එහෙම කියලා ඒවා අභිජන ස්ථාන කියලා එතන ටිකක් වැඩිපුර ඕගොල්ලෝ ලියන්න පුළුවන් දේවල් ඒ කරුණු ටිකක් දල වශයෙන් හරි ඒ විදිහටම තිතටම ස්පිල්ලප් පාපිල්ලන්න ඇර අවශ්‍ය නැහැ. මල් පෝච්චි ඒ වගේ අර කියනවනේ ඒවා ඒ විදිහටම ඔක්කොම නෙමේ. නමුත් දල වශයෙන් මෙන්න මේ ටික තමයි අභිජන ස්ථාන කියලා නෝට් එකේ තිබුණ කියන මතකය ඕගොල්ලන්ගේ තියෙනවා. හරි. ඒ වගේ කරුණු වලට අර 100ම ඒකම ඕනේ කියලා එකක් නැහැ. මේ පාඩමේ එක විශේෂත්වය ඔයගොල්ලන්ට මතක් කරලා සෑහෙන දේවල් ටික ලියන්න පුළුවන්. හැබැයි අර කරුණු වෙන්න ඕනේ. දැන් මේ විදිහට කමල් පොච්චි වලට එක පොයින්ට් එකයි, යෝගට් කෝක් වලට එක පොයින්ට් එකයි, තැඹිලි කොම්බ වලට එක පොයින්ට් එකයි එහෙම දෙන්නේ නැහැ.
හරි අර ඒ වගේ අපි කතා කරලා තැඹිලි ඒ විසි කරන ඉවතලන අපද්‍රව්‍ය ඊළඟට මල් පෝච්චි ඒ වගේ දේවල් ඊළඟට ටැංකි බැරල් වගේ පාවිච්චියට ගන්න ඒවා ඊළඟට වැහි අන්න ඒ වගේ ඒවා තමයි පොයින්ට්ස් වෙන වෙනම තියෙන්නේ ඊළඟට රෝග ලක්ෂණ අපි කතා කරා මුල් අවධියේදී තියෙන රෝග ලක්ෂණත් ඒ වගේම අධික ලෙස ඇතිවන බරපතල තත්ත්වයන් රෝගී ලක්ෂණත් වාහකය පාලනය කරන ක්‍රම ඊට පස්සේ පාලනයේදී සැලකිය යුතු කරුණු. අමාරු නෑ ටික ලිස්ට් කරගත්තාම මම හිතන්නේ මේවා ඒ ලිස්ට් එක ඔයගොල්ලෝ කෙටියෙන් දාගත්තා නම් මුළු ෂෝට් නෝට් එකම හැදෙනවා ඩෙන්ගු වලට අදාළව. හරි ඊට පස්සේ අපි යනවා බරවා රෝගය. මේ රෝගයත් බරවා රෝගයක් ගත්තයින් පස්සේ මේක අපි සලකන්නේ නිවර්තන කලාපයේ නැත්නම් ගර්ම කලාපීය රටවල ව්‍යාප්ත වෙලා තියෙන රෝගයක් කියලා. ඒකටත් අර මම කලින් කිව්වේ ඒ තමයි ඒ කියන්නේ ටිකක් අර උෂ්ණ අධික පරිසරය තමයි මේ කෘමි ව්‍යාප්තිය කෘමීන්ගේ ඝනත්වය වැඩි වෙන්න හේතු වෙන්නේ ගොඩක්. ඉතින් ඒ නිසා ගර්ම කලාපයේ ගොඩක් වෙලාවට මේ බරවා රෝගය පැතිරෙනවා. මේකෙදි ප්‍රධාන වශයෙන්ම මදුරුවා වාහකය මේකේ තරයේදීම ධාරකය ඉන්නවා ධාරකය තමයි අපි ඊළඟට වාහකය ඉන්නවා වාහකය මොකද කරන්නේ වාහකය අරගෙන යනවා පරපෝෂිතය එහෙම නැත්නම් අපි කිව්වේ රෝගකාරක හරි ධාරකය වෙන්නේ මිනිසා වාහකය වෙන්නේ මදුරුව හරි ඊළඟට රෝග පරපෝෂිතය වෙන්නේ මෙතන කවුද ඒක විශේෂයෙන් දැනගන්න ඕනේ දැන් ඩෙන්ගු වල වෛරසයක් නේ මේකේ වෛරසයක් නෙමෙයි මෙයා නෙමටෝඩාවෙක් හරි අන්න විශේෂත්වයක් හරි එතන පරපෝෂිතය කවුද නෙමටෝඩා ඒ මේ වර්ගීකරණයේදී අපි කතා කරේ පණු මෙන්න මේ වගේ පණු විශේෂයක් නෙමටෝඩා වලට ඇති පණු විශේෂයක් මගින් තමයි මේ බරවා රෝගේ ව්‍යාප්ත වෙන්නේ ඒ පණු වගේ නමක් හරි ප්‍රසිද්ධ නමක් හරි ඒ නම පිළිගුව මෙන්න මේම නමක් තියෙන උච්චරේරියා නියමිත බැන් ප්‍රොෆ්ටි උච්චරේරියා බැන් ප්‍රොෆ්ටි කටපාඩමෙන් මතක තියාගන්න පුළුවන් ඊපස්සේ අපර ගල්පලා ලියන්න කියලා උච්චරේරියා බැන් ප්‍රොෆ්ටි මෙයා තමයි පරපෝෂිතය. ඒ කියන්නේ නෙමටෝඩාව තමයි උච්චරේරියා බැන් ප්‍රොෆ්ටි කියන්නේ. හරි. අවාහක මදුරුවට කියන විශේෂ ගණය තමයි Culex. එයාගේ දිග නමක් තියෙනවා Culex කුෆැසිටස් කියලා. ඒක ලොකුට අවශ්‍ය නැහැ. අරම ගන්න Culex SP කියලා ගන්න. හරි. ප්‍රධාන වශයෙන් ගණන නාමය තමයි මෙතන ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ වැදගත් වෙන්නේ. හරි. අර කියන්නේ කියලා අමාරු කරගන්න එපා. Culex SP. අරගේ ඊඩිස්. ඒ ඊඩිස් එක නම් ටිකක් පහසු වෙන්නේ. Egyptian albopictus. ඒක අමාරු නෑ. ඒතර වාහකය වෙන්නේ Culex ගණයේ ඉන්න මදුරුව. එනවා ධාරකයම නිසා පරපෝෂිතය අරක කෙනා. ඒතකොට ඒ පැහැදිලි අවබෝධයත් ඔයගොල්ලෝ තියාගන්න ඕන. හරි. ඊට පස්සේ මේකෙන් ගොඩක් වෙලාවට ඇති වෙන්නේ මේ රෝගය ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම රෝගයෙන් වෙන්නේ මොකක්ද? අරගෙන ඩෙන්ගු උණ. මේ ඩෙන්ගු උණ තත් වෙනවා. මේකෙදි බරව උණ කියලා අපි සලකනවා. මේකෙදි ගොඩක් වෙලාවට හේතු වෙනවා ඔයගොල්ලෝ දැකලා ඇති අර මේ ලොකුවට අත් කකුල් මහත වෙන්නේ. ඔය ජිම් යන අය මහත් වෙන එක නෙමෙයි ඒ බරව ඇදලා නෙමෙයි එයාලා මහත් කරගන්න. එහෙම නෙමෙයි නිකන් අර අසාමාන්‍ය විදිහට හරි අර පාලනයකින් තොරව නිකන් ලොකු කකුල් හරි. ඒ කියන්නේ මේ මනුස්සයා ගත්තම කකුල මෙන්න මේ වගේ හරි. එක කකුලක් මේ වගේ තියෙනවා අනිත් කකුල සාමාන්‍ය කකුලක් වෙනවා. ඔව්. මොම ඉන්නවා. සමහර අය මේ ඉන්නවා. તો මේ වගේ කට්ටිය මේ තමයි බරවා රෝගයේ තියෙන රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන්. මේකට කියනවා එලිෆැන්ටියාසිස් කියලා. හරි. ඉංග්‍රීසි වලින් ඒ නම කියන්නේ. ඒ කියන්නේ අර ඉන්ද්‍රියන් විශේෂයෙන් අත් පාද ඒ වගේ දේහයේ තියෙන විවිධ ඉන්ද්‍රියන් අධික ලෙස ඒවැය තියෙන පටක තරලයේ එක්රැස් වෙලා ඒ ඉන්ද්‍රියන් ඉදිමීමට විශාල වීමට හේතු වෙනවා ඔය බරවා රෝගය හැදෙනයින් පස්සේ. උණත් හැදෙනවා. හරි. මේක ඇතුලේ දීර්ඝ කාලීන ප්‍රතිචාරයක් වෙනවා. හරි. ඊට පස්සේ ගත්තාම ඔයගොල්ලන්ගේ
වගේ තියෙනවා. දැන් ව්‍යාප්තිය හරි හේතු වන ලෝකාරකය හරි වාහකය හරි මදුරුවගේ ස්වභාවය. මදුරුව කොයි වගේ කෙනෙක්ද කියලා අපි දැනගන්න ඕනේ. මෙය අර වගේම තමයි සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණය කුඩා මදුරුවෙක් වෙනවා මිලිමීටර් 2-4 වගේ ප්‍රමාණයේ ඉන්න කෙනෙක්. ඩෙන්ගු වගේ තමයි ලොකුවට වෙනසක් නැහැ. ඒ තරමේ කෙනෙක්. එයාගේ පැහැය ගත්තාම කළු අලු පැහැයක්. හරි. කළු අලු. ඒ කියන්නේ අර තද පැහැය කියලා කියන්නේ නැහැ. ඒක මේ දෙක අතර මිශ්‍ර වෙච්ච නිකන් පැහැයක් තියෙනවා. දැන් කළු වලට අලු මිශ්‍ර වුණාම තද පැහැම වෙන්නේ නැහැ. ලා නිකන් ලා පැහැයක් තියෙනවා මෙයාගේ ඊඩ්ස් ගණේ වලට සාපේක්ෂව බලපුවම. ඊට පස්සේ මෙයාගේ තියෙන තව විශේෂත්වයක් තමයි ශල්ක තියෙනවා. ඔයගොල්ලෝ දැකලා තියෙන සමහරක් වෙලාවට එහෙම මදුරු. හරි? කෙන්ඩි තියෙනවා. මෙහෙම දැන් මදුරුවා ඉන්නකොට මේ මදුරුවා නිකන් අර රෝම වගේ තියෙන මදුරුව දැකලා ඇති. ඒක දැන් මදුරුවා තරන්න කලින් බලන්න ආපහු. අද බලන්න වීඩියෝ එක බලන්න අවශ්‍ය නේද? සමහර මදුරුවා ඉන්නවා ඒක. හරි? කකුල් වල එයාලගේ අර දේහේ උදරය කියලා අපි සලකන කොටසේ ක්‍රමයේදී නිකන් රෝම වගේ ස්වභාවයක් තියෙනවා. හරි දැකලා නැද්ද? මෙයාගේ ඒ වගේ ස්වභාවයක් තියෙනවා. ශල්ක. ශල්ක කියන්නේ කුඩා අර වෙන් වෙච්ච කොටස්, ආවරණය වෙච්ච කොටස්. සහ කෙන්දි මේ ආකාර විවෘත තියෙනවා පාදවල. අර වගේ ස්වභාවයක් හරි. ඒතර මේක විශේෂ අවස්ථාවක් මෙයාව අඳුර ගන්න. QLX ගණේ මදුරුවෙක්ව අඳුර ගන්න ඒක විශේෂ අවස්ථාවක් වෙනවා. ඊළඟට මෙයාලගේ දැන් අර වගේම ජීවන චක්‍රයක් යනවානේ. බිත්තර ඊට පස්සේ කීටයා ඒක මම නිකන් දාලා තියෙනවා ඒවා අදින්න එහෙම දැනගන්න අවශ්‍ය නැහැ. හරි මම රූපසටහන් නිකන් දාලා තියෙනවා EATS and QLX වල ජීවන චක්‍ර දෙක. ඒවා නිකන් පොඩ්ඩක් බලා ගන්න විතරයි. පිළවයනවා අපව මදුරුවයි. මෙයාලගේ මේ බිත්තර තියෙනවා බිත්තර දානකොට දාන්නේ පහුරක් ආකාරයේ ගොනුවක් කියලා. බිත්තර ගොනුවක් දානවා. එකක් දාන්නේ මේක ඇලෙන සුළු ද්‍රව්‍යයක් එක්ක ශ්‍රාවය වෙච්ච නිකන් බිත්තර ගොනුවක්. මෙන්න මේ විදිහට එකට ගොනු වෙලා තියෙනවා. මෙන්න මේ වගේ පොකුරක් විදිහට අපිට දකින්න පුළුවන් QLX මදුරුව බිත්තර දානවා. ඔන්න වගේ මේ තියෙන එක බිත්තර. ඒවෙන් කීටය අර විදිහටම ආනතව ඉන්නවා ජලයේ මේ එළිලා වගේ ජල පෘෂ්ඨයේ මෙහෙම තියෙනවා නේද? ඒක කීටය ඉන්නේ මෙහෙම. ඔන්න වගේ කීටය ආනතව ඉන්න ජලයේ. මේ ගොල්ලන්ගේ විශේෂ ලක්ෂණ ඒවා අපි අධ්‍යයනය කරලා තිනවා. මට මතකයි අපි අවසාන මේ කාලේ ඩිග්‍රී අවසානයේ අවුරුද්දේ මේ මොකද්ද තිබුණේ පැරසිටොලොජි. ඒ කියන්නේ පරපෝෂී විද්‍යාව. හරි පරපෝෂිතයෝ ගැනමයි ඒකේ සම්පූර්ණ විෂය නිර්දේශයම තිබුණේ. එතකොට මේගොල්ලෝත් ඒකට අයිති වුණා. මෙයාලා විතර නෙමෙයි මැලේරියා පරපෝෂිතයා, බරව පරපෝෂිතයා ඊට අමතරව ඕගොල්ලෝ අරගෙන ගන්න ටීනියා සෝලියම් පණු රෝග වලට ඇති වෙන අය නෙමටෝඩා ඔය ඔක්කොම අධ්‍යයනය කරා. ඒතකොට මේ කට්ටියව විශේෂයෙන් මේගොල්ලන්ගේ ලක්ෂණ කීටයාගේ ලක්ෂණ ඒවා පවා අධ්‍යයනය කරන්න තියෙනවා ඉතින්. මේගොල්ලෝ තර එළියට ආනතව ජල පෘෂ්ඨයට ආනතව එළිලා වගේ තමයි. හරි. මදුරුවා ගැන ඔයගොල්ලෝ දැනගන්න ඕන දේවල් ටික මේ සාමාන්‍ය ප්‍රමාණය, දේහේ වර්ණය, මෙන්න මේ විශේෂ ලක්ෂණයක ඉන්දිය ආකාරයෙන් තියෙනවා. ඊට පස්සේ බිත්තර ගොනුවක් මිස දානවා. ඊළඟට කීටය මේ විදිහට ආනතව ජල පෘෂ්ඨයට. ඊට පස්සේ ඊළඟට වගුවේ මම දාලා තියෙන්නේ අභිජනන ස්ථාන. අභිජනන ස්ථාන විදිහට මෙයාලාගේ පැහැදිලි වෙනසක් තියෙනවා. ඊඩ්ස් මදුරුවෙක් ගත්තාම මේගොල්ලෝ ඉන්නේම අපිරිසිදු ජලයේ. හරි. මොන ජලයේද ඉන්නේ? අපිරිසිදු ජලයේ. එතකොට දැන් පිරිසිදු ජලයේ විතරයි මදුරුව හැදෙන්නේ කියන්න බෑ. නේද? අපිරිසිදු ජලයේ බර වගේ කට්ටිය හැදෙනවා. ගොඩක් වෙලාවට කැඩුණු කාන් අවහිර වෙච්ච ඔය නගරවල තියෙන අපිරිසිදු ජලයේ තියෙන කාන් කියන ගඳ ඒක. කාන් ඊට පස්සේ වැසිකිලි වලවල්. හරි. ආපහු මොනවද? ඔය නිකන් අර දූෂණය වෙච්ච ජලාශය, අපවිත්‍ර වෙච්ච ජලාශය. ඊට පස්සේ පොල්ලෙලි වලවල්. පොල්ලෙලි වලවල්. ඒවා පළ කරන්න වගේ දාලා කාලයක් තියෙනකොට ඒවැ අර අපිරිසිදු තත්ත්වයක් ඇති වෙනවා. ඒවත් එක්ක වියෝජනයක් තත්ත්වයක් ඇතිලා එහෙම අන්න ඒ වගේ අපිරිසිදු ජලයේ රැඳෙන තැන් වල තමයි ගොඩක් වෙලාවට මේ QLX ගණය මදුරුව නිර්මාණය වෙන්නේ. ඒගොල්ලන්ගේ අභිජනන ස්ථාන වෙන්නේ ඒ වගේ තැන්. අපිරිසිදුවට ඉන්න කැමති කෙනෙක් තමයි QLX කියන්නේ.
දැන් මූලික කරුණු ටික ඔය දේවල් ටික. ඊට පස්සේ අපි බලනවා මෙයාගේ ටිකක් කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා ජීවන චක්‍රය කියන පොඩි හැඳින්වීමක්. ඩෙන්ගු වලට වඩා මෙතන පොඩ්ඩක් අපි කතා කරනවා ඒක. මෙයාගේ මෙහෙම දෙයක් වෙනවා. මෙයාගේ මුලින්ම අපි පටන් ගමු මදුරු වගේ පටන් ගමුකෝ අපි. ඔන්න එනවා මදුරුව. මේ හිස මදුරු වගේ ඊට පස්සේ උරස උදරය ඔන්න තියෙනවා. ඒක මදුරුවේ දැන් අපිට විදිනවා. සාමාන්‍යයෙන් පාද ඒගොල්ලන් ඇති වෙන්නේ උදරයෙන් එහෙමනේ. ඒතර මදුරුවේ මෙහෙම දැන් විදිනකොට මෙයා මදුරුවේ ගිරවෙක් වගේද කොහොමද කියන්නේ? අපේ සම මත දැන් මේව සම සිදුරු කරලා තමයි මෙයා එයා රුධිරය බොන්නේ නේ. එයාගේ තියෙනවා සිදුරු කරන්න එයාගේ මුඛ උපාංග තියෙනවා. ඒ උපාංග වලින් සම සිදුරු කරලා ඒ වගේම සිදුරු කරන්න විතර නෙමෙයි පුරා බොන උපාංගයක් තියෙනවා. මෙයාගේ තරල දේහ තරල පෝෂණ ක්‍රමයෙන් මේගොල්ලෝ පෙන්නන්නේ තරණ පුරා බීම. ඒතර ඒ අනුව මෙයා අපේ රුධිරය උරා බොනවා. එහෙම උරා බොනකොට මෙයාගේ දේහය තුල ඉන්නවා කවුද? උච්චරේරියා බැන්ක්‍රොෆ්ටි. උච්චරේරියා බැන්ක්‍රොෆ්ටි. එයා ඉන්නවා මෙයාගේ මුඛ උපාංග තුල තමයි ඉන්නේ. ඒ ඉන්න කට්ටිය ඒගොල්ලෝ නිකන් පණුවනේ. හරි කුඩා අන්වීක්ෂී වගේ ඉන්න පණුව. ඒකට වඩා විශේෂයි. අන්න ඒගොල්ලෝ ඇතුල් වෙනවා අපේ රුධිරයට. හරි රුධිරයට ඇතුල් වෙනවා. රුධිරයට ඇතුල් වුණායින් පස්සේ මේගොල්ලෝ යනවා අපේ කොහෙටද? වසා පද්ධතියට. කොහෙටද යන්නේ මේගොල්ලෝ? වසා පද්ධතියට තමයි මේගොල්ලෝ යන්නේ. මේගොල්ලෝ කියන්නේ මේ නෙමටෝඩ උච්චරේරියා කට්ටිය යන්නේ දැන් වසා පද්ධතියට. පොලිමේ යනවා වසා පද්ධතියට. දැන් මේගොල්ලෝ සාමාන්‍යයෙන් කියනවා විශේෂයෙන්ම දැන් ඩෙන්ගු වෛරසය වගේ නම් කෙලින්ම එයාගේ අර මුඛයේ තියෙන සම්බන්ධයත් එක්ක කෙලින්ම රුධිරයට නැතුල් වෙන්නේ. මේගොල්ලන්ගේ රුධිරයටත් එහෙම ඇතුල් වෙන්න පුළුවන්. ඊට අමතරව මේ දැන් උපාංගවල මේගොල්ලෝ ඉන්නේ මේ පණුව වගේ කට්ටිය. මේගොල්ලෝ මෙහෙම රුධිරය උරා බොන අවස්ථාවේදී මතුරුවා අපේ සම්මත එක රැස් වෙනවා. හරි? සම මෙහෙම නම් මේ පණුව වගේ කට්ටිය දැන් මෙහෙම සම්මත ඉන්නවා. අර මතුරුවා සිදුරු කරපු තැන ඒ අවත ප්‍රදේශයේ පණුව විශාල ප්‍රමාණයක් දැන් ඉන්නවා. නෙමටෝඩා කට්ටිය. ඊට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් අර සිදුර හරහා සම ඇතුළට යන්න. පිරිසක් මෙහෙම ඇතුල් වෙනවා. පිරිසක් මේ විදිහට දේහ ඇතුළට ඇතුල් වෙනවා. ඒ ඇතුළේ ඔක්කොම අල්ලා අවසානයේ යන්නේ කොහටද? වසා පද්ධතියට. වසා පද්ධතිය තුළට ගිහිල්ලා මේගොල්ලෝ මොනවා වෙනවද? පරිණත වෙනවා. හරි. එතෙන්දී ගොඩක් වෙලාවට මෙයාලා පරිණත වෙනවා. ඒකෝස් මේකෙන් ගැහණු පිරිමි ස්ත්‍රී පුරුෂ ස්ත්‍රී කට්ටිය ඉන්නවා. ඊට පස්සේ පිරිමි කට්ටිය ඉන්නවා. පණුවන්ගේ වර්ග දෙකක් ඉන්නවා. ඒකලිංගිකයි නේ. එමට වඩා ඒකලිංගිකයි ඔක්කොම. ඒතර ස්ත්‍රී ජනමාන පුරුෂ ජනමාන හදන්න වර්ග දෙකක ජීවීන් අවශ්‍යයි. ඊට පස්සේ මේ දෙගොල්ල හරි සංශ්ලේෂණය කරලා ස්ත්‍රී පුරුෂ කට්ටිය ඉන්නවා. දෙගොල්ලම ඒ ජීවීන්. ඒතර මේගොල්ලන්ගෙන් සංශ්ලේෂණයෙන් ඇති වෙනවා නව ජීවියෙක්. ඒ නව ජීවියට කියනවා මුලින්ම බිත්තර ඇති වෙන්නේ. හරි? බිත්තර හට ගන්නවා. බිත්තර වලින් හට ගන්නවා මෙන්න මේ විදිහේ නමක් තියෙන කීපය. මයික්‍රෝ ෆයිලම් කියන. ඒ කීටයන්ගේ තියෙන විශේෂත්වය තමයි දැන් මේගොල්ලෝ මේ දැන් වසා පද්ධතිය තුළ ගිහිල්ලා අර නෙමටෝඩාව පරිණත වුණාම මේගොල්ලෝ ගොඩාක් දිග නිකන් නූල් වගේ ගොඩාක් දිග මෙන්න මේ ඉන්න ජීවීන්. හරි ඔන්න ඔය වගේ. හරිද? මෙන්න මේ වගේ ගොඩාක් ලොකුවට දිගට මේගොල්ලෝ වර්ධනය වෙනවා. ගොනු විදිහට ඉන්නේ. හරි. කොහොම හරි දිගට මේගොල්ලෝ වර්ධනය වෙනවා වසා පද්ධතිය තුළ. මේ මයික්‍රෝෆයිලේරියා එහෙම ලොකුවට දිගට වර්ධනය වෙන කෙනෙක් නෙමෙයි. එයා මෙන්න මේ වගේ ඉන්නේ. ටිකක් මහතයි.
මෙන්න මේ වගේ කෙනෙක් එයාගේ මෙන්න මේ විදිහට මේ පුල්ලි තියෙන රෝස් පෑයෙන් වර්ණ ගලවන්න පුළුවන් මෙයා. ඒක මෙයා අපිට විශේෂයෙන් හඳුනා ගන්න එහෙම පහසුවක් වෙනවා. හරි රෝස් පෑයෙන් මෙයා වර්ණ ගන්න පුළුවන්. ඒත් මෙයාව අඳුරගන්න ඒක එක්තරා ලක්ෂණයක් මයික්‍රෝෆයිල් ඒරියා කීටය. දැන් මේ කීටය මගින් තමයි ඊතුරු ජීවන චක්‍රය මේගොල්ලෝ සම්පූර්ණ කරගන්නේ. දැන් මේ කීටය රාත්‍රියේදී නැත්නම් දිවා කාලයේ තියෙන එක තැනක රාත්‍රී කාලයේ තියෙන එක තැනක. දිවා කාලයේ කොහෙද ඉන්නේ? දිවා කාලයේ ඉන්නේ පෙරහරුවල. අපි ඊතලේ උඩ දාමු දිවා කාලයේ කියලා. මේ ඉන්නේ මයික්‍රෝෆයිල් ඒරියා කීටය. යා දිවා කාලයේදී පෙරහැර. රාත්‍රියේදී එනවා උදේ. ඒතකොට ඒ නිසා කියනවා සාමාන්‍යයෙන් දැන් බරව රෝගේ අපි අඳුරගන්නේ මේ මයික්‍රෝෆයිල් ඒරියා කීටය ඉන්නවද කියලා බලන්න. උදේ මයික්‍රෝෆයිල් ඒරියාව ඉන්නවද කියලා බලලා තමයි බරව රෝගය වැළඳිලාද කියලා කෙනෙකුට තීරණය කරන්නේ. එතකොට දැන් රුධිරය අපි දවල් කාලේ ගත්තට මෙවුන් නැහැ. ඒ ඔක්කොම ඒ වෙලාවෙ ඉන්නේ පෙරහැරි වල. මේගොල්ලෝ පෙරහැරි වල ඉන්න නිසා ඇති වෙනවා රෝගීන්ට ඒ කාලේදී වීර්ය කැස්ස හරි ඒ වගේ ආශ්‍රිත ලක්ෂණත් ඇති වෙනවා මේගොල්ලෝ පෙරහැරි වල ඉන්න ඉඳලා. එහෙනම් අපිට බරව ටෙස්ට් එක බරව වලට ටෙස්ට් එකක් කරනවා නම් ඒ වෙලාවේදී අනිවාර්යෙන් දැනුම් දෙන්න ඕනේ ටෙස්ට් එක කරන්න එන්න කියලා කොයි වෙලාවටද රාත්‍රී කාලේ. දවල් කරාට වැඩක් නැහැ. මොකද දවල් කාලේදී මේ කීටයෝ නැහැ රුධිරයක එක්කවත්. ඔක්කොම රාත්‍රියට තමයි එන්නේ. ඒක විශේෂිත ඒගොල්ලන්ගේ හැකියාව. ඒ අනුව රුධිරයේ දැන් කීටය ඉන්නවා රාත්‍රී කාලේදී. ඊට පස්සේ රාත්‍රී කාලේදී අපව මధుර දර්ශනයක් වුණා. ඊට පස්සේ අන්න මధుර තුළට ඇතුල් වෙනවා. ඔය කියන මයික්‍රෝෆයිල් ඒරියා කීටය. හරි මෙයාගේ තියෙන මුඛෝපාංග හරහා රුධිරය තුළට ඇතුල් වෙනවා කීටය. ඊට පස්සේ එයා මధుර තුළත් යම් කිසි කාලයක් එයාගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරලා තමයි මෙන්න මෙතෙන් ඒ කියන්නේ මధుර වගේ තියෙන මුඛෝපාංග වලට එන්නේ දැන්. කෙලින්ම යන්නේ අන්ත්‍රයටනේ. මధుරවා ලේ බොනකොට ලේ රුධිරයත් එක්ක ඉන්න කීටයෝ ටික මధుරවාගේ අන්ත්‍රයට යනවා. ඒ අන්ත්‍රයට ගිහිල්ලා ඊට පස්සේ මధుරවා පේශි වලට ගිහිල්ලා එතනින් ඒගොල්ලෝ යම් ජීවන චක්‍රයක් සම්පූර්ණ කරලා ඇවිල්ලා එතකොට දැන් අර මයික්‍රෝෆයිල් ඒරියාව නෙමෙයි ඊට පස්සේ කීටයෝ කීටයන්ගෙන් ඇති වෙනවා නෙමටෝඩාව. හරි සෝම්බුල් නෙමටෝඩාව ඇති වෙනවා. සෝම්බුල් නෙමටෝඩාව තමයි ඊට පස්සේ මధుරවාගේ මුඛෝපාංග වලට යන්නේ. ආය මම කියන්නම් ඒක මෙතෙන් ඉඳලා බලමු. මధుරවන්ගේ තියෙන සෝම්බුල් නෙමටෝඩාව කීටයෝ. ඒගොල්ලෝ අපිට දෂ්ට කරාම ඒගොල්ලෝ දෂ්ට කරපු සිදුර හරහා යනවා මානව දේහය තුලට. ඒ ගිහිල්ලා ඒගොල්ලෝ රුධිරය හරහා හරි එහෙම නැත්නම් දේහය තුලින් වසා පද්ධතියට ඒගොල්ලන්ට පහසුවෙන්ම ඇතුල් වෙන්න පුළුවන්. වසා පද්ධතියට ඇතුල් වෙලා එතන පරිණත වෙනවා. පරිණත වෙලා එතන ස්ත්‍රී පුරුෂ ජීවීන් හැදිලා ඒගොල්ලන්ගේ ජනමාන වලින් සංසේචනය වෙලා විස්තර හැදෙනවා. විස්තර වෙන්නේ නැති වෙන්නේ කවුද? මයික්‍රෝෆයිල් ඒරියා කීටය. එතනින් ඇති වෙන නෙමටෝඩාව නෙමෙයි. ඒක හොඳට පැහැදිලි කරගන්න ඕනේ. එයා කීටයක් කියන්නේ සෝම්බුල් කෙනා නෙමෙයි. හරි නෙමටෝඩාව කියන මේ පණුව. ඒගොල්ලෝ ලොකු දිග නූල් ආකාරයේ පණුව. මෙයාලා එහෙම නෙමෙයි කෙටි සිලින්ඩරාකාර වගේ හැඩයක් ගන්න කීටයෝ. ඒ කීටයෝ තමයි රාත්‍රී කාලයේදී රුධිරයට එනවා. එහෙනම් රාත්‍රී කාලයේදී මధుරයක් දෂ්ට කරගම ඒ මధుර වතුරට ඒ කියන්නේ කියුලෙක්ස් ගන්නේ මధుරයක් වෙන්න ඕනේ. ඒ කියුලෙක්ස් ගන්නේ මధుර වතුරට ඇතුල් වෙනවා. එයාගේ මුඛෝපාංග තුලින් එයාගේ අන්ත්‍රය තුලට ගමන් කරනවා මේ කීටය. ඒතර යන්නේ කොහොමද මයික්‍රෝෆයිල් ඒරියා. එයාලට ඊට පස්සේ පුළුවන් වෙනවා කියුලෙක්ස් මధుර වගේ දේහය තුල තමන්ගේ ඉතුරු ජීවන චක්‍රය සම්පූර්ණ කරලා සුහුම්බුල් පණුවෙක් බවට විකසනය වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ අර නෙමටෝඩාව පණුව. එහෙම විකසනය වුණාට පස්සේ ඒ පණුව ගමන් කරනවා මෙයාගේ මුඛෝපාංග තුලට. එහෙම මුඛෝපාංග තුලට ගමන් කරලා ඊට පස්සේ ආයේ එයා නිරෝගී පුද්ගලයෙකුට දෂ්ට කරායින් පස්සේ අර විදිහටම මේ දේහය තුළට එයාට පුළුවන් වෙනවා සිදුර ඇතුලෙන් තුවාලය ඇතුලෙන් රිංග ගන්න. කාටද? සුහුම්බුල් පණුවට. ඒතකොට කියන්න එපා කවදා මధుර වගේ මුඛෝපාංග තුලින් දේහයට ඇතුල් වෙන්නේ මයික්‍රෝෆයිල් ඒරියා කීටයම නෙමෙයි. මයික්‍රෝෆයිල් ඒරියා කීටය මధుර තුළට ඇතුල් වෙන පස්සේ එයා එතනදී පරිණත වෙනවා සුහුම්බුල්
පණුවේ බවට නෙමටෝඩාවේ බවට. ඒ නෙමටෝඩාව තමයි ඊට පස්සේ මෙයා මුකු පණු තුලින් දෙයකට ඇතුල් වෙන්නේ. හරිද? ඔන්න එතකොට එයා ඇතුල් වෙන විදිය මේ දේවල් ටික හරි. ඒක සාමාන්‍යයෙන් කියනවා මේ සුහුඟුල් පණුවේ වසා පද්ධතිය තුල අවුරුදු 5ක් 6ක් කාලයක් පමණ ජීවත් වෙනවා. මේ කට්ටිය හරි. අවුරුදු 5ක් පොඩි කාලයක් නෙමෙයි හරි. අවුරුදු 5ක් 6ක් කාලයක් මේ සුහුඟුල් පණුව වසා පද්ධතිය තුල ජීවත් වෙනවා. මේ කට්ටිය නිසා තමයි වසා පද්ධතිය අවහිර වෙන්නේ. ඒ වසා පද්ධතිය අවහිර වෙනවා හොඳද? දැන් දේහය තුළ තියෙන වසා පද්ධතිය අවහිර වෙනවා. වසා නාල අවහිර වෙනවා. එතකොට මොකද වෙන්නේ? ওই වසා නාල අවහිර වීම යම් කිසි දේහය තුළ සිද්ධ වෙන කොටසක් අතක් වෙන්න පුළුවන්, කකුලක් වෙන්න පුළුවන්. ඒ ප්‍රදේශවල වසා නාල අවහිර වුණායින් පස්සේ වසා තරලය නැත්නම් දේහයේ පටක තරලය ඒ අවයවවල නිරන්තරයෙන් එක්රැස් වීම සිද්ධ වෙනවා. ඒ තරලය බැහැර වීම සිද්ධ වෙන්නේ. කොහොම දේහය තුළ යම්කිසි හෝ ඉදිමමක් ඇතිවීමට හේතු වෙන්නේ. අපි අර ප්‍රතිශක්තිය ප්‍රදාග ප්‍රචාරවල කතා කරන්නේ ඉදිමමක් ඇති වෙනවා කියලා. ඒ ඇති වෙන්නත් හේතු වෙන්නේ මොකක් හෝ තියෙන ප්‍රදාහක තත්ත්වයක්නේ. ඒ කියන්නේ පටක තරලයේ එක්රැස් වීම. ඒතර මේකෙදි මොකද වෙන්නේ? දීර්ඝ කාලීනව මේ පටක තරලයේ එක්රැස් වීම සිද්ධ වෙනවා. මොකද මේගොල්ලෝ නිසා අර වසා පද්ධතියට හානි වෙලා වසා පද්ධතිය අවහිර වෙලා තියෙන හින්දා. එතකොට ඒ ආශ්‍රිත ප්‍රදේශ නැත්නම් ඒ අවයවය විශාල වෙන්න නැත්නම් ඉදිමෙන්න ඒක හේතුවක් වෙනවා. ඒ අනුව තමයි ඔය එලිෆැන්ටියාසිස් හරි. ඒක නම එකයි. එහෙම නැත්නම් කියනවා ලිම්ෆෙඩෙමා. වසාතරල එකතු වීමේ රෝගී තත්ත්වය. හරි. එලිෆැන්ටියාසිස් කියලා කියනවා. ඒ කියන්නේ අලි වගේ නේද? ඊට පස්සේ අලියේ කකුල වගේ තමයි ඊට පස්සේ මහත් වුණාට පස්සේ එලිෆැන්ටියාසිස් මේ නමින් ඒක හඳුන්වනවා ඒ තත්ත්වය. හරි. ඒතර මේ දේවල් ටික තමයි මූලිකව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. පරපෝෂිතයාගේ සම්ප්‍රේෂණය වීම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක අනුව. ඊට අමතරව ඔයගොල්ලන්ට දීලා තියෙන මේ මන්ත්‍රය අපි රෝග ලක්ෂණ රෝග වලට යන කලින් එකක් පොඩ්ඩක් සලකලා බලමු මේ රෝග සටහන් කෝඩ් එකේ තියෙනකොටම රෝගයේ සම්ප්‍රේෂණයට මෙතනත් අර ජෛව සාධක ගැන කලින් ඊඩ්ස් ගැන කතා කරා වගේම මෙතනත් ඒ වගේ සාධක කිහිපයක් කතා කරනවා මේ රෝගයේ සම්ප්‍රේෂණය වෙන්න බලපාන සාධක විදිහට. පළවෙනි එක තමයි ආස්වාදිත පුද්ගලයන් ගන්න. ආස්වාදිත පුද්ගලයන්. හරි. ඒතර පුද්ගලයෝ ආස්වාදිත කට්ටිය වැඩි නම් යම්කිසි ප්‍රජාවක එහෙනම් රෝගයේ පැතිරෙන්න තියෙන හැකියාව ගොඩක් වැඩි. ඊළඟට ආයෙ කියනවා රුධිරයේ සිටින මෙයාලගේ රුධිරයේ සිටින කීටයන් ගැන. I mean microfilaria කීටයන් කොච්චර ප්‍රමාණයක් රුධිරයේ ඉන්නවද ආස්වාදිත පුද්ගලයෙක්ගේ කියන එක. ඒතර කීටයෝ ගන්න වැඩි නම් මොකද වෙන්නේ? ඒ කීටයෝ මధుරයට යන තියෙන සම්භාවිතාව වැඩි. එහෙම ගිහිල්ලා අපෝ රෝගයක් ඇති කරන්න තියෙන සම්භාවිතාව වැඩි. එහෙනම් පැතිරීමේ සම්භාවිතාව වැඩි. තුන්වෙනි එක කියනවා මధుරවංගනේ කියුලෙක්ස් මధుරවංගේ තියෙන ඝනත්වය. මధుරවංගේ ඝනත්වය. කියන්නේ ප්‍රජාවක ගොඩක් මధుරව බෝවෙලා නම් හරි ඒ කියන්නේ අපිරිසිදු වලවල් කාණු ඒ වගේ දේවල් වැඩිපුර තියෙනවා නම් මොකද වෙන්නේ? මధుරව වැඩිපුර බෝවෙනවා. එතනින් රෝගේ ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඊළඟට වාහකයාගේ ලක්ෂණ. ඒ කියන්නේ මధుර වගේ ලක්ෂණයාගේ මේ මොනවාට හරි තියෙන ප්‍රතිරෝධී බව නේද? මේ බිත්තරවල යාගේ තියෙන බිත්තරවල තියෙන ප්‍රතිරෝධී බව කොච්චර සුප්ත කාලයක් තියෙනවද? ඊට පස්සේ යාට ඔය කිමිකල්ස් වලට එහෙම නැත්නම් පරිසර තත්ත්ව වලට අනුවර්තන වෙන්න තියෙන හැකියාව. ඒ වගේ වාහකයාගේ ලක්ෂණ අනුව දුර්වලද එයා ශක්තිමත් කියන එක බව අනුව රෝගේ පැතිරීම තීරණය වෙනවා. අවසානයේදී කියනවා මෙහෙම වාහකයා සහ මිනිසා ගැටෙන නැත්නම් හමුවන වාර ගන්න. ඒ කියන්නේ වාහකයා මිනිසයි ගැටෙන. ඒ කියන්නේ මధుර දර්ශනයක් වෙන සරලව කිව්වොත් මధుර දර්ශනයක් අපිට වෙන වාර ගන්න පුළුවන් තරම් අවම කරගත්තොත් අපිට පුළුවන් රෝගේ ව්‍යාප්ත වෙන එක වළක්වා ගන්න. ඒතර මේ කියන සාධක බලපානයි කියනවා ප්‍රජාවක් තුළ මේ බරවා රෝගේ ව්‍යාප්ත වීම සඳහා. ඒවෙන් අඩු වැඩි වීම අනුව ඒ ව්‍යාප්ත වීමේ ශීඝ්‍රතාවත් එතන අපිට තීරණය කරන්න පුළුවන්. ඊළඟට මේකෙදි අපිට වැදගත් වෙන ඊළඟ කරුණ තමයි මේකෙන් ඇතිවන රෝග තත්ත්ව ටිකක්
එකිනෙකට විවිධ රෝග තත්ත්ව අපිට දකින්න පුළුවන් වෙනවා. දැන් ප්‍රධාන වශයෙන්ම මේ බරවා පරපෝෂිතයන් දේහ තුළට ආසාදනය වෙලා ඊළඟට ඒකේ මයික්‍රෝ ෆයිලේරියා කීටි අන්න අරගොල්ලෝ හැදෙනින් පස්සේ යන දේහය තුළ මේගොල්ලෝ තියෙනවා දැන් නේද? ඒක තේරෙනවද ඔයගොල්ලන්ට? මේගොල්ලෝ දැන් වසා පද්ධතිය වල ඉන්නේ. හරි? නෙමටෝඩව කට්ටිය වසා පද්ධතිය වල ඉන්නේ. අරගොල්ලෝ කොහෙද ඉන්නේ? එයාලා ඉන්නේ පෙනහැලි එහෙම නැත්නම් රුධිරේ. රුධිරේ චෙක් කරාට මේගොල්ලෝ හම්බ වෙන්නේ නැහැ. හරි? මේගොල්ලෝ රුධිරේ නැහැ. මේගොල්ලෝ ඉන්නේ වසා තත්ත්වයේ. ඒ රුධිරේ තුල ඒගොල්ලෝ ඉන්නකොට ප්‍රධාන වශයෙන් ඒ ඉන්න කාලය තුල මොකක්ද වියලි කැස්ස හතිය ඒ වගේ තත්ත්ව ඇති වෙනවා. ඒ වගේ තත්ත්ව ඇති වෙන්නේ දවල්ට මද ගුණ ගතිය බර අඩු වීම. හරි? මද ගුණ ඊට පස්සේ බර අඩු වීම. ඒ කියන්නේ දිවා කාලයේ ප්‍රධාන වශයෙන් ඒගොල්ලෝ ඉන්නේ පෙනහැලි ආශ්‍රිතවනේ. ඒ පෙනහැලි ආශ්‍රිත පටක වලට හානි කිරීම, ඒවා අවහිර වීම, ඒ ආදී කරුණු හින්දා වියලි කැස්ස හතිය මද ගුණ ගතිය බර අඩු වීම වගේ සාධක ඇති වෙනවා. ඊට පස්සේ විවිධ අවයවවල පාද, අත්, වෘෂණ, ශිශ්නය හා පියවරු වගේ අවයවවල වසා තරලය එකතු වෙනවා. වසා තරලය එක්රැස් වීම. ඒ අවයව ටික මතක තියාගන්න ඕනේ. අත්, පා, ඊට පස්සේ වෘෂණ, ශිශ්න, පියවරු වගේ කොටස් වල තමයි. ඒ කියන්නේ ගොඩක් වෙලාට අර වසා වාහනේ වැඩිපුර එක්රැස් වෙලා තියෙන කොටස්. ඒවැ වසා තරලය එක්රැස් වීමෙන් ඒවා අවයව විශාල වීම සිද්ධ වෙනවා. එකට නමක් කියනවා අපි ලිම්ෆෙඩෙම. ඒවත් නිකන් හරි ඔය බලා ගන්න මොකද නිතර භාවිත කරන වචනය. හරි. ඊට පස්සේ ආපහු වෘෂණ කෝෂ තුල වසා තරලය එක්වීම. හරි. වෘෂණ කෝෂවල වසා තරලය එක්වීමට විශේෂ නමක් කියනවා හයිඩ්‍රොසීල්. හරි. ඊට පස්සේ ආපහු තව එකක් තමයි පෙනහැලි තුල තියෙන. ඒ කියන්නේ මෙන්න මේකට අපි කියනවා නමක් විශේෂයෙන් ඔකියුල්ට් ෆිලාරියාසිස් කියලා. ඔකියුල්ට් ෆිලාරියාසිස්. ඒ කියන්නේ පෙනහැලි ෆිලාරියාසිස්. පෙනහැලි පටක තුල මේ මයික්‍රෝ ෆයිලේරියා කීටයෝ වර්ධනය වෙලා ඒගොල්ලෝ ඒකට බලපෑම් ඇති කරලා මේ වගේ තත්ත්ව ඇති වෙන එකට කියන නම තමයි මේක ඔකියුල්ට් ෆිලාරියාසිස්. ඊට පස්සේ නිදන්ගත බරවා රෝග තත්ත්වය. ඒකට තමයි අපි කියන්නේ එලිෆැන්ටියාසිස් කියලා. ඒතකොට ඒකෙන් ගොඩක් වෙලාවට එන්නේ අර විශාල වූ අවයව ඒවා දිගු කාලීනව තියෙනවා. ඒතකොට ඒගොල්ලන්ගේ බරවා රෝගේ පැතිරීම. හරි. කොහොමද කිව්වා දැන් හිතන්නකෝ රෝගියෙක් ඉන්නවා දැන් මෙයාගේ නිදන්ගත බරවා රෝගය කියන්නේ නිදන්ගත රෝගය කියලා කියන්නේ බෝ නොවන ඒ කියන්නේ යම් රෝගියෙක් ඉන්නවා දැන් එයාගේ අපි හිතමුකෝ මේ අවයවයක් මේ වගේ විශාල වුණා කියලා ඊට පස්සේ ඒක අර පොඩි කරන්න බෑ ආයෙ ඒක තියෙන ගැටලුවක් හරි දැන් බරවා රෝගය හැදෙනවා ඊට පස්සේ අපි ඒකට බෙහෙත් බොනවා දැන් හැදෙනවා කියලා දැනගන්නේ අවයවයක් විශාල වෙනකොට ඒක සෑහෙන කාලයක් ගිහිල්ලා සෑහෙන කාලයක් ගිහිල්ලා තමයි එකපාරෙන් දැන් බරවා අර දැන් ඩෙන්ගු නම් ඩෙන්ගු මදුරුව දෂ්ට කරලා දින කිහිපයක් ඇතුළත රෝග ලක්ෂණ ඇවිල්ලා වෙන්න තියෙන ඔක්කොම එනවනේ. සමහර කාලට මැරෙනවා නම් ඩෙන්ගු රෝග මේ දෂ්ට කරලා ඉවරලා සති දෙක තුනක් යනකොට මැරිලා තියෙනවා රෝගී. දැන් බරවා රෝගේ එහෙම නෙමෙයි. ඒකේ දිගු කාලයක් ගිහිල්ලා තමයි ඔය අවයව මහත් වීම වගේ ලක්ෂණ එන්නේ. මුලින් ඔය මේ කැස්ස හතිය උණ එනවා. ඒවා ගණන් නොගෙන හිටියොත් මුලින්ම අපිට පරීක්ෂාවක් කරලා ඒවා මේ ටෙස්ට් එකක් කරලා තේරුම් ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? අන්න අවයව ඉදිමෙන්න පටන් ගන්නවා. අවයව ඉදිමුණාට පස්සේ මොනව කරන්න බැරිද? ඊට පස්සේ ආයේ ඒක අර ආපහු වරවන්න බෑ. හරි? ඒ අවයවය එහෙම තියාගෙන තියෙන්න. ඒක ගැටලුවක් විදිහට ඒ කියන්නේ මොකද ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්න තියෙන්නේ ඉතින් අර අවයව වල ආසාදන තත්ත්වය ඒ වගේ ඇති වෙන්න පුළුවන්. ඒක පටක තරලේ ගැසිලා තියෙන නිසා අන්තරව.
ඒතර ඒ දේවල් ටික තමයි ඉතින් දැනගන්න ඕනේ. මේ රෝග ටිකත් ඔයගොල්ලෝ විශේෂයෙන් අර ඒකේ තියෙන අර ඉංග්‍රීසි නේම්ස් ටික පොඩ්ඩක් ඉංග්‍රීසි වලින් නම් ටික දැනගන්න මේ දේවල් වලට මෙහෙම හඳුන්වනවා කියන්නේ. ඊළඟට මදුරුවා පාලනය කරන ක්‍රමවේදය යටතේ සරලව අර ඩෙන්ගු වලට අදාළ වගේම ගොඩක්ම අපිරිසිදු ජලයක රැස් වෙන තැන් වළක්වන්න ඕනේ. දැන් ඩෙන්ගු හැදෙනවා කියලා පිරිසිදු ජලයක රැස් වෙන තැන් වළක්වනවා වගේම අපිරිසිදු ජලයත් එක්ක රැස් වෙන්න බෑ. මොකද ඒවා ඩෙන්ගු හැදුන නැතුණාට වෙන මේ වගේ රෝග තත්ත්ව ටිකක මදුරුවා හැදෙන්න පුළුවන්. ඊට පස්සේ මදුරු දෂ්ටන වලින් වළකීම. ඒක අපි විශේෂයෙන් මදුරුවන්ගේ අභිජනන ස්ථාන පාලනය කලින් කතා කරේ. මේකෙදී අපි කියනවා විශේෂයෙන් මදුරු දෂ්ටන වලින් වළකින එක. ඒක ඩෙන්ගු වලට අදාළ වෙයි. ඒකෙදී අපිට මදුරු දැල් භාවිතය ඊළඟට අද්දීක හැමතිස්සෙම මදුරුව ඉන්න ප්‍රදේශවල ඉන්නකොට දැන් රැට උනත් ගොඩක් හන්දෑවට එහෙම මේ මදුරුව ඉන්න වෙලාවල් ටයිම්ස් තියෙනවනේ ඒගොල්ලන්ගේ. ඒ ටයිම්ස් වලදී පොඩ්ඩක් අද්දීක කලිසමක් නේද? මේ අද්දීක ෂර්ට් එකක් ඊට පස්සේ කකුල් දිග කලිසමක් ඒ වගේ ඇඳගෙන ඉන්න එක වඩා හොඳයි. ඒකට ටිකක් හැමතිස්සෙම ඉන්න ඕනේ නැහැ එහෙම. ඒකට අර ඒ වෙලාව පහුණාන් පස්සේ මදුරුව අඩු වුණාම තමන්ට සුදුසු ඇඳුමක් අඳගන්න පුළුවන්. ඊළඟ මදුරු කොයි ඒක එච්චරම සුදුසු දෙයක් නෙමෙයි. මොකද ඒක වඩා විශේෂ තත්ත්වයක් තියෙනවා මදුරු කොයිල් භාවිතයෙන්. හරි. නමුත් ඒවත් මදුරු විකර්ෂක විදිහට ආලේපන වර්ග ඒ වගේ භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ බෝවන ස්ථාන මදුරුවන් බෝවන ස්ථාන වලට මදුරුවන් මේ මාළුවන් එක්රැස් කිරීම. මේකත් වැදගත් දෙයක් වෙනවා. ඒකට මේ මදුරු කීටයන් ආහාරයට ගන්න. ඊළඟට මේ බරවර රෝගය වගේ රෝග තත්ත්වයකදී ප්‍රධාන වශයෙන්ම අර සැකසහිත අවස්ථාවකදී අනිවාර්යයෙන්ම රාත්‍රී කාලයේදී සාම්පල් එක්රැස් කරගෙන අමුළු ලෙස මේකෙදී ප්‍රජාවකින් මේක මුල් අවස්ථාවේදීම හරි එක්කෙනෙක් දෙන්නෙක් මෙතන අඳුරගත්තා නම් මුල් අවස්ථාවේදීම ඒ මුළු ප්‍රදේශයක්ම ආවරණය කරන විදිහට ඉක්මනින් ඒ පරීක්ෂණ කටයුතු කරලා කටක් ගාලා අඳුර ගන්න ඕනේ කාටද මේ රෝගය ගිහිල්ලා තියෙන්නේ. රාත්‍රී කාලේදී බ්ලඩ් ටෙස්ට් කරොත් අනිවාර්යයෙන් මයික්‍රෝෆිලේරියා කීටයෙන් අහුවෙනවා. ඒ නිසා මුලින්ම ඒ දේ කරලා එතනින්ම ඒක පාලනය කරගන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් තරම් ඒ පාලනය සඳහා යොදන්න ඕන ක්‍රමවේදයන් හදන එක ලොකු වගකීමක් වෙනවා. හරි. ඒ දේවල් වලින් මේක රෝගේ පාලනය කරගන්න ඕනේ. ඒක ගොඩක් වෙලාවට මේ බරවා රෝගයට කියනවා මේක ව්‍යාප්ත වෙලා තියෙන ගොඩක් නොදියුණු සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් වගේ තැන්වල කියලා. ඒකට හේතුව අර අඩු තාක්ෂණික දැනුමක් මේක ව්‍යාප්තනය කියන දැනුම නොතිබීම මේ වගේ දේවල් නිසා ලංකාව තුළ ගොඩක් පාලනය කරලා තියෙනවා මේ රෝගය. ඖෂධ වර්ග අපිට මතකයි පොඩි කාලේ එහෙම බරවපෙති කියලා බීලා තියෙනවා. හරි. ඒත් අවුරුද්දකට සැරයක් වගේ මට මතකයි ඒ කාලේ නොකඩවා ඒ බරවපෙති කියලා මේ දුන්නා. අපිත් බිව්වා ඒක කුඩා කාලේ. ඒකෙන්ම අර රට පුරාම මේ වැඩ පිළිවෙලක් ඒ විදිහට අරන් ගියාම ඒ ප්‍රදේශය තුළ අපිට පුළුවන් සම්පූර්ණයෙන්ම මේ රෝග ව්‍යාප්තිය පාලනය කරන්න. හරි. ඒතකොට ඒකටත් අදාළව අර විදිහටම වගුවේ දීලා තියෙනවා රෝගකාරකයේ වාහකයේ ස්වභාවය අභිජනන ස්ථාන ඒවා ලකුණු කරලා විශේෂයෙන් මේ බරවා රෝගයට අදාළව මම අර බෝඩ් එකේ අඳපු විදිහට අර රෝගය ව්‍යාප්ත වෙන්නේ කොහොමද කියන එකත් පොඩ්ඩක් දැනගන්න. මොකද එතන යම් විශේෂ ජීවන චක්‍රයක් එයා සපුරනවා අපේ සහ මදුරුවගේ දේහය තුල ඒ දැන් දෙකේදීම. සහ අපේ දේහය තුලත් ඒගොල්ලෝ විදි දෙකකට තමයි ඉන්නේ වසා පද්ධති එක විදියක් මයික්‍රෝෆයිලේරියා කීටය තව විදියක්. ඒ නිසා මේ දෙක පොඩ්ඩක් එතන මේ රෝගේ ව්‍යාප්ත වෙන කොටසත් ආපහු නෝට් එකක් කියවලා වීඩියෝ එකක් දිනකට බලලා එතෙන්දී තීරණයක් ගන්න. හරියට පැහැදිලි කරගන්න මේ වෙන්නේ කොහොමද කියලා ඒගොල්ලන්ගේ රෝගය ආසාදනය වෙන ආකාරය. හරි. එහෙනම් මෙතනින් ඩෙන්ගු සහ බරවා කියන මේ කොටස් දෙකට අදාළව විස්තර ටික සම්පූර්ණ වෙනවා. ඊළඟට අපිට 10 වෙනි පාඩමේ තියෙන අවසාන කොටස් ටික නැනෝ තාක්ෂණය, මූලික සෛල සහ මානව ගෙනෝම ව්‍යාපෘතිය කියන කොටස් ටික විතරයි අපිට ඉතුරු වෙලා තියෙන මුළු සිලබස් එකෙන්. හරි. ඉතින් ඒ නිසා ඒක අපි ඊළඟ වීඩියෝ එකකින් කරලා ඉවර කරනවා 10 වෙනි පාඩමත්. එතකොට සිලබස් එකම ඔයගොල්ලන්ට සම්පූර්ණයි. හරි. එහෙනම් මේ වීඩියෝ එක හම්බෙන්න හැමෝටම ආයෙත්